ඒ වගේම තමයි ලෝකයේ මහද්දීප අතරත් ගැටුම් ඇති වෙන්න පටන් ගත්තේ මේ පළවන ලෝක යුද්ධයත් එක්ක. පළවන ලෝක යුද්ධය ගැන සාකච්ඡා කරනකොට අපිට පැහැදිලිවම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන් පළවන ලෝක යුද්ධය ඇති වූ කාල පරිච්ඡේදය. එහිදී අපි දැනගන්න ඕන 1914 අවුරුද්දේ ඉඳලා 1918 අවුරුද්ද දක්වා ලෝකයේ මහද්වීප කිහිපයක් මේ යුද්ධයට එකතු වුණා. එතකොට පළවන ලෝක සංග්‍රාමය ලෙස හඳුන්වන්නේ 1914 සිට 1918 දක්වා ඇති වුණු ඒ මහා සංග්‍රාමය. ඒ වගේම තමයි පළවන ලෝක සංග්‍රාමය ඇති වෙන්න හේතු මොනවද? අපි මුලින්ම සාකච්ඡා කරන්න ඕන පළවන ලෝක සංග්‍රාමය ඇති වෙන්න බලපෑ දුරස්ත හේතු මොනවද කියලා. ඔබ දන්නවා පුනරුදය යුරෝපයේ සිද්ධ වුණා 14 15 16 වන සියවස්වල. ඒ වගේම තමයි ඔබ දන්නවා ඊට පස්සේ කාර්මික විප්ලවය ආවා. ඒ කියන්නේ 15 වන සියවසෙන් පස්සේ කාර්මික විප්ලවය 19 වන සියවස වෙනකොට ලෝකේ පුරාම පැතිරිලා අවසන්. එතකොට කර්මාන්ත විප්ලවයත් එක්ක ලෝකේ එක එක රටවල් සිය යුද්ධ බලය අතින් සිය ආර්ථිකය අතින් සිය දේශපාලනය අතින් ඉතාමත්ම පුළුල් ප්‍රගමණයකට පත් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ දියුණු වුණා. එහිදී එංගලන්තෙන් ආරම්භ වන කාර්මික විප්ලවය ලෝකේ පුරා පැතිරෙනකොට ලෝකයේ අනිත් රටවලුත් කර්මාන්ත සඳහා යොමු වෙලා ඒ වගේම තමයි තම බලය වැඩි කරගන්න ආයුධ හදන්න යොමු වෙනවා. ඉතින් ලෝකයේ රටවල් අතර පැවතුනේ අවි ආයුධ සඳහා තරඟයක්. සෑම රටක්ම අනිත් රටට හොරෙන් අවි ආයුධ භාවිතා කළා. සෑම රටක්ම අනිත් රටට හොරෙන් අවි ආයුධ පාවිච්චි කළා. එහෙනම් පළවන ලෝක යුද්ධයට බලපෑ ප්‍රබලම හේතුවක් තමයි දුරස්තම හේතුවක් තමයි අවි ආයුධ තරඟය. අවි ආයුධ තරඟය. එතකොට අවි ආයුධ තරඟය කියලා කියන්නේ රටවල් මේ එකිනෙකා වෙන වෙනම ආයුධ හදන්න පටන් ගත්ත එක. යුද්ධයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් ඒ රටවල බලය වැඩි කර ගැනීම සඳහා තමයි එහෙම කළේ. එතකොට අපිට මතකයි ජර්මනිය කියන රට ආරම්භයේ රටක් විදිහට තිබුණ නැහැ. තිබුණේ මේ ජර්මන් භාෂාව කතා කරන ප්‍රදේශ ගණනාවක් තිබුණේ. එතකොට ජර්මනිය ඇත්තරම අයිති වෙලා තිබුණේ ප්‍රංශයට. ප්‍රංශයේ ජර්මනිය මිනිස්සු පීඩාවට පත් කරමින් ජර්මන් ප්‍රදේශ බලහත්කාරයෙන් පාලනය කරා. නමුත් 1870 දී ඕටෝ වෝන් බිස්මාර්ක් කියන තරුණ නායකයා ජර්මනිය කියන නව රාජ්‍ය බිහි කරනවා. මේ ජර්මනිය කියන නව රාජ්‍ය බිහි කරන්නේ ජර්මන් භාෂාව කතා කරන සියලුම ප්‍රදේශ එකමුතු කරමින්. ඇත්තටම ජර්මනිය එහෙම නව රාජ්‍යයක් විදිහට බිහි වෙද්දී ජර්මනියත් එක්ක සටන් කරන්නේ ප්‍රංශය. ප්‍රංශය තමයි ජර්මනිය බිහි වෙනකොට එහෙම කැමති වුනේ නැත්තේ. එතකොට ජර්මනිය මේ ප්‍රංශයත් එක්ක මේ තියෙන ගැටුමට රිදවන්න අවශ්‍ය නිසා, ඒ කියන්නේ ජර්මනියට අවශ්‍ය වුණා මේ ප්‍රංශයත් එක්ක තියෙන මේ පොඩි මේ මතවාදයට පහර ගහන්න. ජර්මනිය බිහි වෙනකොට 1870 දී බිස්මාර්ක් තව අපූර්ව වැඩක් කරා. මොකද ඒ අපූර්ව වැඩේ? ප්‍රංශයට අයිති ඇල්සාස් ලොරෙන් කියන ප්‍රදේශ දෙක අල්ල ගන්නවා ජර්මනිය විසින්. ඒ කියන්නේ ජර්මනිය තමන්ගේ රටේ මායිම හදාගන්නේ ප්‍රංශයට අයිති කොටස් දෙකකුත් බලෙන් අල්ලගෙන. ඇල්සාස් කියන ප්‍රදේශයත් ලොරෙන් කියන ප්‍රදේශයත්. ඇත්තටම දැන් ජර්මනියට ප්‍රංශය රිදවන්නත් උවමනා වුණා. තවදුරටත් ඇල්සාස් ලොරෙන් වල වැදගත්කම මොකද්ද? ඇල්සාස් කියලා කියන්නේ ධන සම්පත් ආකාරයක්. විශේෂම දීමන්ති වලට හරි ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ලොරෙන් කියලා කියන ඛනිජ තෙල් වලට ගොඩක් අවශ්‍ය ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඉතින් මේ සම්පත් කොල්ල කෑමේ අරමුණෙන් වෙන්නත් පුළුවන් බිස්මාර්ක් අල්ලගන්න නැත්තේ ඇල්සාස් ලොරෙන්. ඒ වගේම තමයි පළවන ලෝක සංග්‍රාමයේ බලපෑ හේතු දැන් අපි පැහැදිලිව කීපයක් කතා කළා. අපි නැවතත් මතක් කරමු. එකක් තමයි අවි ආයුධ තරඟය. අනිත් එක තමයි ජර්මනිය එක්සත් රාජ්‍යයක් බවට පත්වීමේදී ප්‍රංශයට අයිති ප්‍රදේශ දෙකකුත් අල්ලා ගැනීම. ඒකේ නම් තමයි ඇල්සාස් සහ ලොරෙන්. එතකොට බිස්මාර්ක් එහෙම එක්සත් ජර්මනියක් හදද්දී එය ගොඩාක්ම බලපෑවේ ප්‍රංශයට. ප්‍රංශය තේරුම් ගත්ත කවදා හරි ආයෙත් ජර්මනියත් එක්ක යුද්ධයක් කරන්න වේවි කියලා. එතකොට ප්‍රංශය ඒ විදිහට තමන්ගේ ආයුධ බලය නැවතත් ගොඩනගද්දී ජර්මනිය විසින් ජාතිවාදී සංකල්පයක් ලෝකේ පුරාම ප්‍රචාරය කරා. දැන් මොකද්ද මේ ජාතිවාදී සංකල්පය කියලා කියන්නේ? ජාතිවාදය කියලා කියන්නේ ලෝකේ තමන්ගේ රට හොඳයි කියලා කියනවා, අනුන්ගේ රට හෙලා දකිනවා. තමන්ගේ රට හොඳයි, අනුන්ගේ රට හෙලා දකිනවා. අන්න ඕකට තමයි ජාතිවාදය කියලා කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අනිත් රටවල් කෙරෙහි සැකයෙන් අපි බලන්නේ. අනිත් රටවල් කෙරෙහි බලන විදිහ කෝණේ වැරදි. අන්න ලෝකේ රටවල් එකිනෙකා සතුරු වෙන්න පටන් ගත්තේ
ඔය ජාතිවාදය කියන සංකල්පය මත. දැන් ජාතිවාදය ගැන තවදුරටත් කතා කළොත් මගේ රට හොඳයි, ඔයාලගේ රට වැඩක් නැහැ. ඔයාලගේ රට හොඳ නැහැ කියනකොට අනිත් රටටත් ඒක වදිනවනේ. ඉතින් ලෝකේ පුරාම යුරෝපානු රටවල් ජාතිවාදී සංකල්ප අනුගමනය කරන්න පටන් ගත්ත මේ කාලය තුල. ඇත්තටම මේ නරක කාලය තුල, ඒ කියන්නේ 1910 ඉඳලා 1914 වගේ වෙද්දී ඒ කාලය තුල අපිට පේනවා ලෝකයේ රටවල් ඔවුනොන් සැක කිරීමේ ගතියක්. දැන් විශේෂයෙන්ම ප්‍රංශය සැක කරනවා ජර්මනිය ගැන. ජර්මනිය සැක කරනවා අනිත් රටවල් ගැන. ඒ වගේම අපි තවදුරටත් දකිනවා ඒ කාලය තුල, ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධයට පෙර කාලය තුල රටවල් වෙන රටවල් අල්ල ගන්නවා ගිහිල්ලා. ඒකට අපි කියනවා අධිරාජ්‍ය හා යටත් විජිත කියලා. ඒ කියන්නේ ප්‍රබල බලවත් රටක් තව රටවල් කිහිපයක් තමන්ගේ යටතට ගන්නවා නම් අපි ඒකට කියනවා යටත් විජිතකරණය කියලා. යටත් විජිතකරණය. දැන් යටත් විජිතකරණයේදී අධිරාජ්‍ය අතර තරඟයක් ඇති වුණා. ඒ හැමදාම අධිරාජ්‍ය කල්පනා කරනවා මගේ ළඟ යටත් විජිත මෙච්චර තියෙනවා, මගේ සතුරාගේ, මගේ ප්‍රතිවාදයාගේ යටත් විජිත ප්‍රමාණය කොච්චරද? ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. අන්න අධිරාජ්‍ය අතර ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා Tamanට තියෙන යටත් විජිත ප්‍රමාණය මත. දැන් මේ වෙනකොට යටත් විජිත ගොඩක ලොක්ක වෙලා හිටියේ මහා බ්‍රිතාන්‍යය. මහා බ්‍රිතාන්‍යය තමයි යටත් විජිත ගොඩක ප්‍රබලයා වෙලා හිටියේ. මහා බ්‍රිතාන්‍යය ඒ නිසා හිරු නොබසින අධිරාජ්‍ය ලෙසත් හැඳින්වෙව්වා. හිරු නොබසින අධිරාජ්‍ය ලෙසත් හැඳින්වෙනවා. ඒකට හේතුව ලෝකේ පැය 24 තුර ඕනෑම ඉරපායන රටක බ්‍රිතාන්‍යයට අයිති යටත් විජිතයක් තිබ්බා. ඒ කියන්නේ ඒ තරමට බ්‍රිතාන්‍යය ලෝකේ පුරාම තමන්ගේ අධිරාජ්‍ය නැත්නම් යටත් විජිතකරණය පතුරවලාමාරයි. බ්‍රිතාන්‍යය ළඟට ඊළඟට හිටිය ඔය ප්‍රංශය වගේ රටවල්, පෘතුගාලය, ස්පාඤ්ඤ ආදී රටවල්. දැන් ඔය අධිරාජ්‍ය තත්ත්වයට බ්‍රිතාන්‍යය මේ විදිහටපත් වෙනකොට ජර්මනියේ හිටපු ජර්මන් නායකයා බිස්මාර්ක්. එයාට ඕනුන්නේ නැහැ ජර්මනියෙන් එළියේ අධිරාජ්‍ය පිහිටවන්න. ඒ කියන්නේ බිස්මාර්ක්ට ඕනුනේ තමන්ගේ රට හදාගන්න විතරයි. තමන්ගේ රට ආර්ථික වශයෙන්, තමන්ගේ රට දේශපාලන වශයෙන් හදාගන්න විතරයි බිස්මාර්ක්ට උමනා වුණේ. හොඳද? ඒ කියන්නේ බිස්මාර්ක්ගේ අනේ අපූර්ව අදහස ඔයාලා මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම මේක පාඩම් කරනකොට. හොඳද? බිස්මාර්ක්ට අවශ්‍ය උනේ තමන්ගේ රට ගොඩනංවා ගැනීමට. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔය විදිහට පළවෙනි ලෝක යුද්ධයේ හේතු නැවත මතක් කරන්නම්. අවියායුධ තරඟය එකිනෙක අතර තිබුණු. ඒ වගේම තමයි ජර්මනිය එක්සේසත් රාජ්‍යයක් වෙද්දී ප්‍රංශයට අයිති ප්‍රදේශ දෙකක් බලෙන් අල්ලගත්තා. ඇල්සාස් ලොරෙන්. ඒ වගේම තමයි ජාතිවාදයක් රට පුරාම ලෝකේ පුරාම තිබ්බේ. ඒ කියන්නේ එකිනෙක රටවල් සැක කරා තමන්ගේ රට හොඳයි කියලා කියනවා. ඒ වගේම තමයි යටත් විජිත සඳහා තරඟයක් නිර්මාණය වුණා. යටත් විජිත සඳහා තරඟයක්. ඒ කියන්නේ මම අධිරාජ්‍යයක් නම් මම විසින් ඊළඟට මං අල්ලගන්න යටත් විජිත ප්‍රමාණය හැමදාම ගණන් බැලුවා. තරඟෙට ගිහිල්ලා යටත් විජිත අල්ලගත්තා ආසියාවේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියන් වගේ ප්‍රදේශ, අප්‍රිකානු ප්‍රදේශවල. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් බිස්මාර්ක් ප්‍රංශය අල්ලපු රට කියලා දන්නවා. බිස්මාර්ක් මොකද ඊළඟට කරන්නේ? බිස්මාර්ක් මේ ප්‍රංශය යුරෝපේ තනි කරන්න, බිස්මාර්ක් ප්‍රංශයට ආයි නැගිටින්න දෙන්නේ නැති වෙන්න බිස්මාර්ක් ලෝකයේ අනිත් රටවල් සමග ගිවිසුම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් මේ තියෙන පෘතුගාලය, ඒ වගේම මේ තියෙන ස්පාඤ්ඤ කියන රටවල් දෙක. දැන් පෘතුගාලය ස්පාඤ්ඤය වැඩි ලෝක යුද්ධවල කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපි දැන් ওই කතා කරන ප්‍රංශය කියන රට. ප්‍රංශය කියන රට ප්‍රසිද්ධ රටක්. එතකොට දැන් ප්‍රංශයට අල්ලපු රට තමයි දැන් මේ ජර්මන් රට. ජර්මන් රට ප්‍රංශයට අල්ලපු රට. ප්‍රංශය බලන්නේ ජර්මනියට ෆයිට් කරන්න. ඒ වගේම ජර්මනිය බලන්නේ ප්‍රංශයත් එක්ක ගැටුමක් ඇති කරගන්න. ඒ අතරතුරේ මහා බ්‍රිතාන්‍ය සීරුවෙන් හිටියා. එයාලගේ ආයුධ ප්‍රමාණය දවසින් දවස වර්ධනය කරගත්තා. මේ දූපත් සමූහය ප්‍රංශයට උඩින් තියෙන මහා බ්‍රිතාන්‍ය. දැන් එතකොට ජර්මනිය එහෙම නැත්නම් මේ බිස්මාර්ක්ගේ රට විසින් ප්‍රංශය යුරෝපයේ තනි කරන්න ඉතාලියත් එක්කත්, රුසියාවත් එක්කත්, ඔස්ට්‍රියා හංගේරියා රාජ්‍යයත් එක්කත් ගිවිසුම් ඇති කරගත්තා. ඒ කියන්නේ ජර්මනියට උමනා වුණා ප්‍රංශය වටා තිබෙන රටවල් එක්ක සමගි වෙලා සන්දානයක් පිටුවගෙන යුරෝපයේ ප්‍රංශය තනි කරන්න. ප්‍රංශයට යාළුවෝ නැති කරන්න උමනා වුණා. පැහැදිලිද? එහිදී ප්‍රංශය තනි කිරීමේ දැවැන්ත අධිෂ්ඨානයෙන් අධිරාජ්‍යවරු තිදෙනාගේ සංගමය කියලා අලුත් සංගමයක් පටන් ගන්නවා. කවුද මේ සංගමය ආරම්භ කරන්නේ? ජර්මනි නායකත්වයෙන් බිස්මාර්ක් තමයි පටන් ගන්නෙ. එතකොට ප්‍රංශයට මුකුත් කරගන්න බෑ. ඒ වගේම අධිරාජ්‍යවරු තිදෙනාගේ සංගමේ ප්‍රබලම අරමුණක් තමයි එක රටකට සමාජික එක රටකට ප්‍රංශය හෝ වෙනත් රටක් පහර දුන්නොත් ඉතුරු සමාජික රටවල් සියල්ල එකතු වෙලා අර රටට පහර දෙනවා. ඕක තමයි අධිරාජ්‍යවරු තිදෙනාගේ සංගමේ ප්‍රබලම අරමුණ. එක සමාජික රටකට පහර දුන්නොත් සියලු සමාජික රටවල් එකතු වෙලා
පහර දෙනවා ඒ අදාළ සතුරු රටට. ඕක තමයි අධිරාජ්‍ය වෘත්ති දිනාගේ සංගමයේ මොඩ් එක. ඒ නිසා ප්‍රංශය බය වුණා. මොකද මේ බිස්මාර්ක් ගෙනියන ප්‍රතිපත්තිය එච්චර හොඳ නැහැ. අධිරාජ්‍ය වෘත්ති දිනාගේ සංගමය. නමුත් රුසියාව මේ බව දැනගෙන රුසියාව දැනගත්තා මේ ජර්මනියේ යටි අරමුණක් තියෙනවා මෙතන කියලා. රුසියාව අයින් වුණා. අධිරාජ්‍ය වෘත්ති දිනාගේ සංගමේ රුසියාව අයින් වුණා. ඊට පස්සේ ඉතාලිය සමාජිකයෙක් වෙනවා. ඉතාලියයි, ඔස්ට්‍රෝ හංගේරියාවයි, ඒ වගේම තමයි ජර්මනියයි. මේ රාජ්‍යයන් තුන තමයි එතකොට අධිරාජ්‍ය වෘත්ති දිනාගේ සංගමයට සම්බන්ධ වෙන්නේ. හොඳද? ඒක මතක තියාගන්න. එතකොට දැන් ප්‍රංශය පාඩුවේ ඉන්න රටක් මේ වෙනකොට මොකද ප්‍රංශය දන්නවා ජර්මනියත් එක්ක යුද්ධ කරවතින් පරදිනවා කියලා. ඉතින් ඔය අතරේ යුද්ධයට බලපාන ආසන්නම හේතුවක් නිර්මාණය වෙනවා. යුද්ධයට බලපාපු ආසන්නම හේතුව මම සාකච්ඡා කළේ නෑනේ. මම කතා කළේ යුද්ධයට බලපෑ දුරස්තම හේතු. අවියායුධ තරඟය. ජාතිවාදය. යුරෝපයේ රටවල් එකිනෙකා සැක කිරීම. ඒ වගේම ප්‍රංශය යුරෝපයේ තනි කරන්න බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති. ඒවට කියනවා අධිරාජ්‍යවාදී ගිවිසුම් කියලා. ඒ වගේම තමයි පැහැදිලිවම බිස්මාර්ක් විසින් ජර්මනිය අල්ලගන්නකොට ඇල්සාස් ලොරෙන් කියන ප්‍රදේශත් අල්ලගෙන තමයි හැදුවේ ජර්මනිය 1870 මේ කාරණා තමයි යුද්ධයට බලපාපු දුරස්තම හේතු. මොනවා වුණත් පිල් දෙකක් නිර්මාණය වෙලා ඉවරයි. දැනටමත් පිල් දෙකක්. ජර්මනියට කැමති පිළ, ජර්මනියට අකමැති පිළ. කියලා ජර්මන් පිළ සහ ජර්මන් අකමැති විරෝධී පිළ කියලා නිර්මාණය වෙලා ඉවරයි. ඒ වුණාට ඒක ප්‍රසිද්ධිය පෙන්නන්න ගියේ නෑ ලෝක ජාතීන් විසින්. දැන් තමයි ඊළඟ කාරණේ පටන් ගන්නෙ. මොකද්ද ඊළඟ කාරණාව? ඊළඟ කාරණාව තමයි අපි දන්නවා පළවන ලෝක යුද්ධයට ආසන්නම හේතුව. දැන් පළවන ලෝක යුද්ධයට ආසන්නම හේතුව මම කියලා දීලා මම ඔයාලගෙන් අහන්නම්. පළවන ලෝක යුද්ධයට ආසන්නම හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. අන්න එතකොට ඔයාලට පුළුවන් වේවි, හැකියාව ලැබේවි ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න. මෙහෙමනේ. දැන් ඔයා දන්නවා ජර්මනියට පහලින් තමයි ඔස්ට්‍රියාව තියෙන්නේ. ජර්මනියට පහලින් තමයි මේ ඔස්ට්‍රියාව තියෙන්නේ. එතකොට ඔස්ට්‍රියා හා හංගේරියා කියන රාජ්‍ය දෙකොල්ල එකමුතු වෙලා තමයි හිටියේ. ඔස්ට්‍රියා හා හංගේරියා රාජ්‍යයන් දෙකම එකමුතු වෙලානේ හිටියේ. එතකොට දැන් මේ ඔස්ට්‍රෝ හංගේරියා කියන මේ ප්‍රදේශ දෙකම ඔස්ට්‍රියා හංගේරියා කියන මේ ප්‍රදේශ දෙකම පාලනය කළේ ඔටුන් හිමි කුමාරයෙක් විසින්. එයාගේ නම ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්. එයාගේ නම ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්. ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සම්බන්ධව ඔබට 135 වන පිටුවේ පැහැදිලිවම රූපයක් දීලා තියෙනවා. එතුමා කවුරු වගේද කියලා. තාම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයකට ඇවිල්ලා නැහැ. මොහුගේ රූපේ දාලා ප්‍රශ්න කිහිපයක් අහලා නැහැ. ඒ හන්ද ගොඩක් බලා ගන්න ඔයා ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සම්බන්ධව ඒ අදාළ රූපය. ඒ වගේම තමයි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඔබ දන්නවා පළවෙනි ලෝක යුද්ධයට ආසන්නම හේතු නිර්මාණය කළා. කොහොමද එහෙම වෙන්නේ? ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඔස්ට්‍රියාවේ ඔටුන් හිමි කුමාරයා යනවා තමන්ට පහලින් තියෙන සර්බියාව කියන චූටි රට අල්ලගත්ත යා. ඒ චූටි රටේ සංචාරක යනවා. ඒ කියන්නේ දැන් ඔස්ට්‍රෝ හංගේරියන් රජතුමා අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති යටතේ තමන් අල්ලගත්ත පුංචි රටේ සංචාරයකට යනවා. ඒ සංචාරයකට යන්නේ ඒ පුංචි රට සර්බියාව හෙවත් බොස්නියාව. බොස්නියාවේ අගනුවර සරාජීවෝ නගරය. මොකද්ද බොස්නියාවේ අගනුවර? සරාජීවෝ නගරය කියලා මතක තියාගන්න ඔයාලා. හරිද? ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි දැනගන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි මේ සරාජීවෝ නගරේ සංචාරක යනකොට මොකද්ද වෙන්නේ? අන්න ජාතිවාදය මතුවෙනවා එතනත්. අපි දැන් කතා කරන්නේ තම රට හෙලා දකින්නේ නැහැ. තම රටට ආදරෙයි අනුන්ගේ රටවල් හෙලා දකිනවා. ඉතින් දැන් සර්බියාවෙත් හිටියා මෙහෙම තමන්ගේ රටට ආදරෙයි අය අනුන්ගේ රටවල් හෙලා දකින්නයි. පැහැදිලිද? එහෙදි අපි දකිනවා පැහැදිලිවම තමන්ගේ රටට ආදරේ වෙච්ච සර්බියන් ජාතිකයෝ දෙදෙනෙක් තමන්ගේ අධිරාජ්‍යාව පිළිගත්තේ තුවක්කු අරගෙන තුවක්කුවෙන් වෙඩි තියලා. ඒ කියන්නේ ඔස්ට්‍රියාවේ ඔටුන් හිමි කුමාරයා වන ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් අපි පෙළපොත්වල තියෙනවා ආච් ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කියලා කියන්නේ එතුමා සහ එතුමාගේ බිරිඳ ඔස්ට්‍රියාවේ සරාජීවෝ නගරයේ සංචාරයකදී සර්බියන් ජාතිකයෝ දෙදෙනෙක් එකතු වෙලා සාහසික ලෙස වෙඩි තියලා ඝාතනය කරනවා. එතකොට එහෙම සාහසික ලෙස වෙඩි තියලා ඝාතනය කිරීමේ ඊළඟ අදියර වෙන්නේ මොකද්ද? ඊළඟ අදියර තමයි ඔස්ට්‍රියාව සර්බියාවෙන් වන්දි මුදලක් ඉල්ලනවා. මොකද තමන්ගේ කුමාරයා ඝාතනය කිරීම නිසා. ඇත්තටම සර්බියාවට ගෙවා ගන්න බෑ මේ වන්දිය. ඒ නිසා සර්බියාවට අනිවාර්යෙන් යුද්ධ ප්‍රකාශ කරන ඔස්ට්‍රියාව විසින්. එතකොට ඔස්ට්‍රියාව විසින් සර්බියාවට යුද්ධ ප්‍රකාශ කරද්දී අන්න වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? ලෝක යුද්ධයේ පිල් දෙකක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. පිල් දෙකක්. ඒ කියන්නේ පිල් දෙක හැදෙන්නේ මෙහෙමයි. ඔස්ට්‍රියාවට පක්ෂ කණ්ඩායම සහ සර්බියාවට පක්ෂ පිළ කියලා. ඒ කියන්නේ සර්බියාවනේ අත්‍තරම යුද්ධයේ දැන් භයානකම මේ කියන්නේ මේ
සර්බියාවටනේ විරුද්ධ ඕස්ට්‍රියාව ෆයිට් කරන්න එන්නේ. එතකොට එක පැත්තක ඕස්ට්‍රියාව අනිත් පැත්තේ සර්බියාව. එතකොට සර්බියාව බේර ගන්න ඉදිරිපත් වෙනවා ප්‍රංශය මිත්‍ර රටක් විදියට. අන්න මිත්‍ර රට ඉදිරිපත් වෙන්නේ මිත්‍ර පිළ නිර්මාණය වෙන්නේ යන්නේ එමයයි. මිත්‍ර පිළ නිර්මාණය වෙන්නේ සර්බියාව බේර ගන්න තමයි ඉදිරිපත් වෙන්නේ ප්‍රංශය. අන්න මිත්‍ර පිළ ලෝකේ හැදෙන හැටි ඒ යුද්ධෙදී මිත්‍ර පිළ කියන එක හැදෙන හැටි. හැබැයි මේ සර්බියාවට විරුද්ධව ප්‍රධාන විදිහට සටන් කරන්නේ මධ්‍ය විදිහට සටන් කරන්නේ මධ්‍ය බලවතුන්ගේ පිළ. ඒ මධ්‍ය බලවතුන්ගේ පිළේ එක රටයි හිටියේ ඕස්ට්‍රියාව හා හංගේරියාව. පස්සේ තමයි අනිත් රටවල් එකතු වෙන්නේ. හොඳද? දැන් එහෙනම් යුද්ධය ආසන්නම හේතුව මොකද්ද? අපි හොඳටම දන්නවා යුද්ධයට බලපෑ ආසන්නම හේතුව ඕස්ට්‍රියාවේ ඔටොන් හිමි කුමාරයා වන ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සරාජීවෝ නගරයේදී ඝාතනය කිරීමේ ක්‍රියාවලිය තමයි යුද්ධයට බලපෑ ආසන්නම හේතුව. ඒ හන්දා 1914 ජූලි මාසේ 28 වෙනිදා ඕස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. සර්බියාව බේර ගන්න ඉදිරිපත් වෙන්නේ ප්‍රංශය. සර්බියාව බේර ගන්න ඉදිරිපත් වෙන්නේ කවුද? ප්‍රංශය. එතකොට සර්බියාවට මිත්‍ර රටක් විදිහට තමයි ප්‍රංශය ඉදිරිපත් වෙන්නේ. දැන් ඔයාලට පළවෙනි ලෝක යුද්ධයට බලපෑ ආසන්නම හේතුව පැහැදිලි කිරීමක් කරන්න ආවොත් එහෙම නැත්නම් ලෝක යුද්ධයට පළවෙනි ලෝක යුද්ධයට බලපෑ හේතු තුනක් ලියා පැහැදිලි කරන්න. ලකුණු 6ක ප්‍රශ්නයක් ආවොත් පටන් ගන්නකොටම පොඩි හැඳින්වීමක් කරන්න. 1914 සිට 1918 දක්වා 1918 දක්වා ලෝකේ පුරා ව්‍යාප්ත වූ ප්‍රධාන සංග්‍රාමය තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පළවන ලෝක සංග්‍රාමය විදිහට. ඒක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඒවා ලියන්න ඕන. ප්‍රබල හේතු කීපයක් බලපෑවා 1 2 3 කියලා. පළවෙනි හේතුව තමයි සරාජීවෝ සිද්ධිය කියලා ලියන්න. දෙවන හේතුව විදිහට වාට විස්තර ලියන්න පුළුවන් එකක් අර බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය ලියන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි හේතුව විදිහට අධිරාජ්‍යවාදය යටත් විජිතවාදය අවිතරංගය වගේ ඒවා ලියන්න පුළුවන්. ඊට පස්සේ විස්තර කරගෙන යද්දී වා ලියන්න ඕන සරාජීවෝ නගරයේදී ඇතිවිච්ච සිද්ධිය. කොහොමද අපි ලියන්නේ? ඕස්ට්‍රියාවේ ඔටොන් හිමි කුමාරයා වන ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සර්බියාවේ සරාජීවෝ නගරයේදී සර්බියන් ජාතිකයන් දෙදෙනෙක් විසින් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා සරාජීවෝ සිද්ධිය කියලා. මේ හරහා ඕස්ට්‍රියාව සර්බියාවට යුද්ධ ප්‍රකාශ කරනවා. එහෙමත් ලියන්න. සර්බියාව බේර ගන්න ප්‍රංශය ඉදිරිපත් වෙනවා ඕස්ට්‍රියාවට විරුද්ධව. එහෙනම් මුල්ම ගැටුම ඇති වෙන්නේ මේ යුද්ධේ. යුද්ධයේ මුල්ම ගැටුම ඇති වෙන්නේ ඕස්ට්‍රියන් කියන රාජ්‍යයත් ප්‍රංශය කියන රාජ්‍යයත් අතර. කවුරු බේර ගන්නද? කවුරු බේර ගන්නද? සර්බියාව බේර ගන්න. ඒ වගේම තමයි ප්‍රංශය මේ විදිහට ෆයිට් කරනකොට සර්බියාවට එකඟව පක්ෂව ප්‍රංශය තනියමයි සටන් කරන්නේ. ඉතින් ජර්මනිය අන්න අර ගිවිසුමට අනුව ප්‍රංශයට විරුද්ධව එකතු වෙනවා. මතකනේ ඔයාලට ජර්මනිය ගිවිසුමක් ගහගත්තා. මොකද්ද ජර්මනිය ගහගත්ත ගිවිසුම? ජර්මනිය ගහගත්ත ගිවිසුම තමයි එක සමාජික රටකට හෝ විරුද්ධව ප්‍රහාරයක් එල්ල වෙනකොට එක සමාජික රටකට විරුද්ධව ප්‍රහාරයක් එල්ල වෙනකොට අනිත් සමාජික රටවල් හැම එකක්ම උදව් කරනවා. ඕකනේ ඇත්තම කාරණේ. එහෙනම් ජර්මනිය කියනවා අපේ යාළුවට විරුද්ධව ඔන්න දැන් ප්‍රංශය යුද්ධ කරනවා. අපිත් ප්‍රංශයට විරුද්ධ වෙනවා ඒ හන්දා. එහෙනම් පළවෙනි ලෝක යුද්ධයට ජර්මනිය එකතු වෙන්නේ ඇයි? පළවෙනි ලෝක යුද්ධයට ජර්මනිය එකතු වෙන්නේ ඇයි? හේතුව තමයි අර ගිවිසුම. අධිරාජ්‍යවරු තිදෙනාගේ ගිවිසුමට අනුව සමාජික රාජ්‍යයකට ප්‍රංශය ප්‍රහාර එල්ල කරනකොට ජර්මනිය නිකන් ඉන්නේ නැහැ. ජර්මනිය උදව් කරන්නයි ඉදිරිපත් වෙන්නේ. උදව් කරන්නයි. එහෙනම් ඕස්ට්‍රෝ හංගේරියන් රාජ්‍යයට උදව් කරන්න ජර්මනිය ඉදිරිපත් වෙනවා. හැබැයි ගිවිසුමට අනුව එහෙනම් තව රටක් ඉදිරිපත් වෙන්න ඕන. මෙයාට උදව් කරන්න. කවුද? ඉතාලි රාජ්‍යය. ඉතාලි රාජ්‍යයත් ඔන්න දැන් ගිවිසුමට අනුව මේ ඕස්ට්‍රෝ හංගේරියාවට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අන්න දැක්කා නේද සහයෝගී ගිවිසුමක තියෙන වාසිය. ඕස්ට්‍රෝ හංගේරියාව තනි වෙන්නේ නැහැ. ඉතාලියත් උදව් කරනවා ඕස්ට්‍රෝ හංගේරියාවට. ඒ වගේම ජර්මනියත් උදව් කරනවා ඕස්ට්‍රෝ හංගේරියාවට. අන්න දැක්කද ප්‍රංශය තනි වෙනවා. තුන් දෙනෙක් එකතු වෙලා ප්‍රංශයට ෆයිට් කරනවා. තුන් දෙනෙක් එකතු වෙනවා. ජර්මනිය, ඕස්ට්‍රෝ හංගේරියා, හංගේරියා, ඉතාලි. මේ සේරම මධ්‍යම බලවතුන්ගේ රටවල්. ඒ කියන්නේ මේ සේරම ඇක්සිස් ෆෝස් නැත්නම් සෙන්ට්‍රල් අලයිඩ් ෆෝසස් කන්ට්‍රි කියලා කියන්නේ ඒ කියන්නේ මධ්‍යම බලවතුන්ගේ රටවල්. ඒ වගේම තමයි මිත්‍ර පිළේ හිටිය ප්‍රංශය විතරයි දැනට. ඔය විදිහට යුද්ධය ආරම්භ වෙනකොට ඔන්න ජර්මනිය තවත් වීර ක්‍රියාවක් කරනවා. මොකක්ද මේ වීර ක්‍රියාව? වීර ක්‍රියාවක්ද මෝඩ ක්‍රියාවක්ද කියලා බලන්න. ජර්මනිය කෙලින්ම ඇල්සාස් ලොරෙන් හරහා ප්‍රංශයට ඇතුල් වෙන්නේ නැහැ. ඇයි ඒ? ජර්මනියට ඕමුණා වුණා බෙල්ජියම කියන නිරායුධ රාජ්‍ය හරහා ප්‍රංශයට ඇතුල් වෙන්න. බෙල්ජියම කියන නිරායුධ රාජ්‍ය හරහා ජර්මනිය ප්‍රංශයට ඇතුල් වෙනවා. අන්න ඒක තමයි ඊළඟ කාරණාව.
බෙල්ජියම කියන නිරායුධ කිසිම ආයුධයක් නැති රටක් කරහා ඒ කියන්නේ ෆයිට් කරන්න කැමැත්තක් නැති රටක් කරහා ජර්මනිය තම හමුදා මෙහෙවනවා අගල් කප කප වලවල් කප කප හමුදා මෙහෙවනවා මේ ප්‍රංශයට. එහෙනම් ඉතින් කෙලින්ම ඉදිරිපත් වෙන්න තිබුණානේ ජර්මනියෙන් ප්‍රංශයට මාරු වෙන්න තිබ්බ එක. එයා එහෙම කරේ නැහැ. බෙල්ජියම හරහා ගියේ ජර්මනියට බෙල්ජියමත් අල්ලා ගැනීම ආසාවක් තියෙන්නේ නැති තවත් හේතු ගණනාවක් තිබ්බා. කොහොම හරි ජර්මනිය නිරායුධ රටක් වන බෙල්ජියම හරහා ප්‍රංශයට ඇවිල්ලා ෆයිට් කරන එක බ්‍රිතාන්‍ය විසුවේ නැහැ. බ්‍රිතාන්‍යයේ ලොයිඩ් ජෝර්ජ් අගමැතිවරයා පැහැදිලි කරනවා මේ වැඩේ වැරදි. ජර්මනිය නිරායුධ රටක් කරහා ප්‍රංශයට පහර දීම වැරදි. ඒ නිසා අපිත් යුද්ධයට එකතු වෙනවා. අන්න බ්‍රිතාන්‍ය පළවන ලෝක යුද්ධයට එකතු වෙනවා. බ්‍රිතාන්‍ය පළවන ලෝක යුද්ධයට එකතු වෙන්නේ ඇයි? ජර්මනිය නිරායුධ රටක් වන බෙල්ජියම හරහා ප්‍රංශයට එකතු වීමේ ක්‍රියාවලිය. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය එකතු වෙන්නේ. ජර්මනිය එකතු වෙන්නේ ඇයි? අර ගිවිසුම හන්දා. ඔස්ට්‍රියාවට උදව්වට මේ යුද්ධයට එක එක රටවල් එකතු වෙන්නේ කොහොමද කියලා. අන්තිමට මේක මහා සංග්‍රාමයක්. බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි එක පැත්තක රුසියාව මෙතනදී පොඩ්ඩක් මධ්‍යස්ථ වෙලා හිටියා මුලදී. නමුත් රුසියාව අවසානට උදව් කළේ මිත්‍රපිලට. රුසියාවත් හිටියා එහෙනම් මිත්‍රපිලේ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව යන රටවල් තුනත් එක්ක ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියා සහ ඉතාලිය කියන රාජ්‍ය තමයි දැන් මේ මහා යුද්ධයක පැටලෙන්නේ. දැන් ඒකට තාම ලෝක යුද්ධයක් වෙලා නැහැ. තාම යුරෝපයේ ඇතුලේ තමයි මේ යුද්ධය වෙන්නේ. හොඳද? යුද්ධයේ විශේෂ අවස්ථා ගත්තොත් ජර්මනිය කියලා කියන මහා පුදුම රටක්. ජර්මනිය කියලා කියන්නේ කාර්මික විප්ලවයෙන් ඉහළම ඵල නෙළු රටක්. අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන් මේ විදිහට ජර්මනිය පැහැදිලිවම රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. මොකද ජර්මනියට අවශ්‍යතාවයක් තිබුණා රුසියාවත් එක්කත් ෆයිට් කරන්න. ඒ වගේම තමයි මේ වෙනකොට බිස්මාර්ක් නෙවෙයි ජර්මන් නායකයා. මේ වෙනකොට හිටියේ දෙවන විලියම්, කයිසර් විලියම් කියන පාලකයා හිටියේ. බිස්මාර්ක්ගේ හාත්පසින්ම විරුද්ධ පාලකයෙක් තමයි කයිසර් විලියම් කියලා කියන්නේ. හාත්පසින්ම විරුද්ධ පාලකයෙක්. ඒ වගේම හරිම මතවාදය අතින් ගැටුම් තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ බිස්මාර්ක් හිතුවේ තමන්ගේ රට හදාගන්න. තමන්ගේ රට පොහොසත් කරගන්න. බිස්මාර්ක්ට ඕනුනේ නෑ වෙන රටවල් අල්ලන්න. වෙන රටවල් අල්ලන්න. බිස්මාර්ක්ට ඕනුනේ ජර්මනිය තමන්ගේ තනි රාජ්‍යයක් විදිහට පවත්වාගෙන යන්න. හැබැයි බිස්මාර්ක්ගෙන් පස්සේ ආව කයිසර් විලියම්ට මොකක්ද ඕනුනේ? බිස්මාර්ක්ගෙන් පස්සේ ආව කයිසර් විලියම්ට ඕනුනේ පැහැදිලිවම තමන්ගේ රටෙන් අනිත් රටවල් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය. ඒකනේ අර බෙල්ජියම අල්ලන්නේ. බෙල්ජියම අල්ලගෙනම ප්‍රංශයට යන්නේ ඒකනේ. ඒකනේ රුසියාවට ෆයිට් කරන්නේ. රුසියාවට ෆයිට් කරන්නේත් ඒකයි. ඒ කියන්නේ කයිසර් විලියම් බලාපොරොත්තු වුණා යුද්ධයෙන් වෙන ප්‍රයෝජනයක් ගන්න. ජර්මනියට වෙන රටවල් කීපයක් අල්ල ගන්න. ඒ කිව්වා වගේම ඔය මුහුදු කරේ තියෙන කුඩා දූපත් ගොඩක අයිතිකාරයෙක් වුණා ජර්මනිය. ජර්මනිය යටත් විජිත ගොඩක් අල්ලගත්තා ඔය කයිසර් විලියම් යටතේ. කොහොම හරි වේවා දෙපාර්ශ්වය අතර ගොඩබිම් සටන් නැති වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වය අතර නවී ආයුධ හුවම කියන්නේ සටන් නැති වෙනවා. ඔයාලා විශ්වාස කරන්න මේ පෙළපොතේ තිබුණ නැති වුණත් කමක් නැහැ. ජර්මනිය තමයි ලෝකයේ ප්‍රථම වතාවට ස්වයංක්‍රීය ගිනි අවිභාවිතා කළේ. ඒකේ වන් කියන රයිෆල් එක පාවිච්චි කරලා තිනවා ජර්මනිය පළවෙනි වතාවට. ඉස්සර තිබුණේ තුවක්කු නිකන් උණ්ඩේ දාලා වෙඩි තියලා ආයෙ තව උණ්ඩයක් දාලා වෙඩි තියන්නේ. නමුත් ස්වයංක්‍රීය ආයුධ භාවිතා කරන්න ජර්මනිය මේකෙදි පෙන්වනවා. ඒ වගේම ඉස්සරහා මිනිස්සුන්ට යුද්ධයේ ඉදිරිපිට මිනිස්සුන්ට ගෑස් ගහලා මිනිස්සු මරන්න පුරුදු කළේ ජර්මනිය. ඒ වගේම වලවල් කපලා ඒ වලවල් ඇස්සේ බහලා අහසට වෙඩි තියන්න පුරුදු කළේ ජර්මනිය. ඒ කියන්නේ යුරෝපේ පුරාම වලවල් ගොඩක් වුණා අවසානයේ. ඒවයි මදුරු උභව වෙලා තවත් ප්‍රශ්න ඇති වුණා පස්සේ කාලෙක. ජර්මනිය තමයි වලවල් කපලා ඒ වලවල් වල ඇතුලේ බහලා අහසට වෙඩි තියලා ඉදිරිය ක්ලියර් කරගෙන ඉස්සරහට යන්න පුරුදු වුණේ. වර්තමානයේ වුණත් හමුදාව භාවිතා කරන අලුත් මෙතඩ් එකක් ඒක. ඒ වගේම තමයි ජර්මනිය ලෝකයේ ප්‍රථම වතාවට යුද්ධ ටැංකි පාවිච්චි කරා. යුද්ධ ටැංකි පාවිච්චි කළේ ජර්මනිය. එතකොට අනිත් යුරෝප රටවල් මේ යුද්ධ ටැංකි තාක්ෂණය ගැන දන්නේ නැහැ. ඉතින් ජර්මනිය යුද්ධෙන් 90%ක් විතර දිනාගත්තා. හේතුව මේ යුද්ධ ටැංකි බලය නිසා, ඒ වගේම ස්වයංක්‍රීය ආයුධ නිසා. මොනවා වුණත් ජර්මනියට පොඩි අවුලක් එහෙම නැත්නම් පොඩි පසුබෑමක් ඇති වුණේ බ්‍රිතාන්‍යයෙන් හින්දා. මොකද බ්‍රිතාන්‍ය තමන්ගේ ලෝකයේ ලොකුම නාවික හමුදාව යොදවලා මොකද්ද කරන්නේ? බ්‍රිතාන්‍ය ලෝකයේ ලොකුම නාවික හමුදාව යොදවලා ප්‍රධාන වශයෙන්ම ජර්මන් බෙර්ල තීරයට පහර දෙනවා. මේක ප්‍රශ්නයක් වුණා ජර්මනියට. දැන් ජර්මනිය ඇත්තටම ප්‍රංශය පරද්දලා ඉවරයි. ජර්මනියට තව ටික දවසයි තියෙන්නේ ප්‍රංශය යටත් කරගන්නම. ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිතාන්‍ය තමයි ජර්මනියෙන් දැන් පරමහතුරා. මොකද බ්‍රිතාන්‍ය නාවික හමුදාව හරිම සැරයි. ජර්මනියට එච්චර ලොකු නාවික හමුදාවක් නැහැ බ්‍රිතාන්‍යයේ තියෙන මේ නාවික නැව් එක සටන් කරන්න. ඒ හන්ද ජර්මනිය වෙන උපක්‍රමයක් කල්පනා කරනවා. දැන් මුහුද ඇට්ලාන්ටික් සාගරේ නැත්නම් උතුරු මුහුදේ තමයි බ්‍රිතාන්‍යයෙන් එන අපිට දැන් බලන්න පුළුවන් බ්‍රිතාන්‍යයෙන් එන නෞකා සියල්ල එන්නේ ජර්මනියට අවිල්ලා පහර දෙන්නේ මේ උතුරු මුහුදේදී.
දැන් උතුරු මුහුදේ මේ එන නැව් නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි එක්කෝ ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය නැව් වලට වඩා අධි ආරක්ෂක නැව් හදන්න ඕන. එහෙම නැත්නම් මුහුද යටින් හරි ගිහිල්ලා අර නැව් ටික වනසන්න ඕන. එහෙනම් ජර්මනි තෝරාගත්තේ දෙවන පියවර. මෙතෙක් කල් ලෝකේ හොයාගෙන තිබුණේ සබ්මැරීනේ හෙවත් මුහුදේ යටින් යන උපකරණයක්. ජර්මනියේ ඉංජිනේරුවෝ තමයි කාර්මික විප්ලවයේ දැනුමත් එක්ක මුහුද යටින් යන උපකරණයක් හදන්නේ. දැන් මේකට පාර පෙන්වන්නේ ප්‍රංශ ලේඛක ජූල්ස් වර්න්ගේ මුහුද යටින් ලීග 20000ක් කියන පොත වෙන්න පුළුවන්. ඒ පොතේ තියෙනවා පැහැදිලිවම පොළව යටින් මුහුද යටින් යන දේවල්. මේක මුහුද යටින් යන යාත්‍රාවක් ගැන තියෙනවා. නිව්ටිකල් හරි මොකක් හරි නේද? එතකොට ඒ වගේම තමයි අපි දන්නවා පැහැදිලිවම මේ ලීග 20000ක් වගේ පොත්වල අදහස් වලට අනුව ඕන්න ජර්මනිය නිෂ්පාදනය කරනවා ලෝව ප්‍රථම වතාවට සබ්මැරීන් එක. ඒ සබ්මැරීන් එක හරහා ඔන්න බ්‍රිතාන්‍යයෙන් එන නැව් විනාශ කරන්න පටන් ගත්තා. එන නැව්. හැම නැවකටම සබ්මැරීන් ප්‍රහාර එල්ල වෙනවා 2ක් 3ක් 4ක් 5ක්. හැම නැවක්ම හිල් වෙලා මුහුදු පත්ලට යනවා. සාමාන්‍යයෙන් නැව් 4ක් එළියට දැම්මොත් එක නැවක් අනිවාර්යයෙන්ම බ්ලාස්ට් වෙන තත්යකටපත් වුණා. ඔන්න දැන් වැඩේ හරි. දැන් කවුද දිනු? දැන් ඔයාලා කියනවා අනිවාර්යයෙන්ම මේ පාඩම හරියට අහන් හිටියනම් ජර්මනිය දිනු. හැයි ජර්මනිය ප්‍රංශයත් පරාද කරලා තියෙන යුද්ධ ටැංකි වලින්, අවි ආයුධ වලින්. ඒ වගේම ජර්මනියට තිබ්බ ප්‍රබල ප්‍රශ්නේ බ්‍රිතාන්‍ය නැව් ටිකත් ඉවරයි. එක නැවක්වත් එළියට දාන්න නැහැ බ්‍රිතාන්‍ය. දැම්ම ගමන් ජර්මන් සබ්මරින් ගිහලා ඒව වනසනවා. ඉතින් මේ වෙනකොට ජර්මනිය ජයපැන් බොන්න ලෑස්ති. ඒ වගේම ජර්මනිය හවුල්කාර වුණා ඕස්ට්‍රියාවට හංගේරියාවට. ඕස්ට්‍රියාව හංගේරියාව බේරුණා. දැන් ඉතාලියත් ජර්මනියට උදව් කරන්න කියලා ඉතාලියත් දැන් නම්බුනාම ඇතිව ජයපැන් බොන්න හදන්නේ පළවෙනි ලෝක යුද්ධෙදී මධ්‍යම බලවතුන්ගේ පිළ විදියට. හදිසියෙන් හරි එදා මධ්‍යම බලවතුන් දිනුවා නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රංශය යටත් කරගන්නවා අර මේ මධ්‍යම පෙළ විසින් ප්‍රංශයේ තියෙන කොටස අල්ල ගන්නවා. ඒ වගේම තමයි ගෙවා ගන්න බැරි වන්දි නියම කරනවා බ්‍රිතාන්‍යයටයි ප්‍රංශයටයි මේ මිනිස්සුන්ට නැගිටින්න ඉඩක් දෙන්නේ නැහැ. උනේ අනිත් පැත්ත. ඒක මහා අවාසනාවට වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒක උනේ අනිත් පැත්ත අවාසනාවට වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද සිද්ධ වුනේ? ඇමරිකා එක්සත් ජනපදය ගැන මම කිව්වද මෙච්චර වෙලා නැහැ. ඇමරිකා එක්සත් ජනපදය ගැන මට කියන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ නේ. හේතුව දැන් මේ යුරෝපයේනේ හැමදේම වුනේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටියේ. හොඳද? ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටියේ. කොහොමද සම්බන්ධ වෙලා හිටියේ? මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. යුද්ධයට සම්බන්ධ වෙලා හිටියේ කොහොමද කියලා කිව්වොත් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තියෙන ප්‍රබලම රාජ්‍යයක්. හොඳද? ඒ කියන්නේ හොඳ රාජ්‍යයක් ඇමරිකන් එක්සත් ජනපදය. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ ඇමරිකාව විසින් දියත් කරන නෞකාවක්. ඒ ඇමරිකන් නෞකාවේ නම අතර මේක ඇමරිකාවටමයි තියෙන නමක් නෙමෙයි මේක බ්‍රිතාන්‍ය නෞකාවක්. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙම තියෙනවා නම් මේ විදිහට තමයි බ්‍රිතාන්‍ය දූපත් තිබුණේ මේ වැද ඇට්ලන්ටික් සාගරය. මේ ඇමරිකාවේ ඉඳලා මේ ලුසිටානියා කියන නෞකාව බ්‍රිතාන්‍යයේ වරායකට යන්නේ ලිවර්පූල් වලට යන්නේ. එතකොට මිනිස්සු සාමාන්‍ය මගී ජනතාව ගොඩාක් එකතු කරගෙන සාමාන්‍ය මගී ජනතාව 900කට ආසන්න ප්‍රමාණයක් එකතු කරගෙන තමයි මේ යන්නේ. මේක සාමාන්‍ය නැවක්, යුද්ධ නැවක් නෙමෙයි. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන ඇමරිකාව යුද්ධයට වක්‍රාකාරව සම්බන්ධ වුණා ඉස්සර. ඒ ඔය 1914 ඉඳලම යුද්ධ සම්බන්ධ වෙලා 18 වෙනකම්ම ඇමරිකාව සම්බන්ධ වුණා යුද්ධයට. කොහොමද සම්බන්ධ වුනේ? යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වුණේ මතක තියාගන්න මේ ආහාර සපයලා ආයුධ සපයලා. යුද්ධයට සම්බන්ධ වෙච්ච පිල් දෙකටම ආහාරත් දුන්නා ආයුධත් දුන්නා. අන්න එහෙම දෙයක් තමයි ඇමරිකාව කළේ. ඒ කියන්නේ එහෙම නිර්මාණයක් තමයි කරගත්තේ ඇමරිකාව. යුද්ධයට සම්බන්ධ වෙච්ච පිල් දෙකටම ආහාර දුන්නා කියනකොට පිල් දෙකටම ආයුධ දුන්නා. හරිද? ඉතින් කොහොම හරි හොඳට මතක තියාගන්න ඇමරිකා එක්සත් ජනපදය හොඳට ලාභ අරන් හිටියේ පිල් දෙකටම උදව් කරලා. හොඳද? ඉතින් මේ වෙනකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් පළවෙනි ලෝක යුද්ධයේදී රුසිටානියා නැව යනවා ඇමරිකාවෙන් ඉඳලා බ්‍රිතාන්‍යයට. අන්න මේ නැව අහු වෙනවා ජර්මන් සබ්මැරින් සිග්නල් වලට. ජර්මන් සබ්මැරින් අහනවා මේකට විනාශයක් මේක ගිල්වන්නද කියලා. ඉතින් අවසානයේ දෙවන විලියම් කයිසර්ගේ උපදෙස් මත වෙන්නේ නැති මෝඩ වැඩක් කරගන්නේ දිනාගෙන හිටපු ජර්මනිය පරදින්න එකම හේතුව තමයි මෙන්න ඇමරිකාවේ ඉඳලා එන බ්‍රිතාන්‍ය නෞකාව මොකද්ද ලුසිටානියා නෞකාව පරාජයටපත් කිරීම. එහෙම නැත්නම් විනාශ කිරීම. ඒ කියන්නේ නැව ගිලෙනවා ඒ විතරක් නෙමෙයි. නැව ගිලනවා විතරක් නෙමෙයි. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් අනිවාර්යයෙන්ම ඔකට පියවරක් ගන්න එපා. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා
හොඳද? ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා පැහැදිලිවම කියනවා අපි මේකට විරුද්ධ වෙනවා කියලා. හේතුව ඇමරිකන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යුද්ධයට අවතීර්ණ වන්නේ ජර්මනියට විරුද්ධව. මොකද ජර්මන් සබ්මරීන් විසින් මොකද්ද කරන්නේ? ජර්මන් සබ්මරීන් විසින් ඇමරිකාවේ මේ අපේ ඔය ලුසිඩානියා නෞකාව ගිල්වීමට විරුද්ධව තමයි එකතු වෙන්නේ සියලුම ලෝකවාසීන්. හරිද? ඉතින් ඇමරිකාව යුද්ධයට එකතු වෙනවා. ඇමරිකාවේ මේ වෙනකොට හංගගෙන හිටපු ගුවන් යානා ටික, ගුවන් කුරුල්ලෝ ටික අතට ගන්නවා. ගුවන් කුරුල්ලෝ ටික අතට අරගෙන ඇමරිකාව තමන්ගේ හංගවත් ගත්ත ආයුධ ටිකයි ගුවන් කුරුල්ලෝ ටිකයි එළියට දාලා ජර්මනියම විනාශ කළා දානවා. මාස කිහිපයක් ඇතුළත ජර්මනියට යටත් වෙන්න සිද්ධ වෙනවා ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වෙච්ච හන්දා. හොඳද? වුඩ්රෝ විල්සන් කියන ඇමරිකන් ජනාධිපතිවරයා එදා ගත්ත තීරණය හන්දා යුරෝපය බේරෙනවා. ඇමරිකාවේ බලය පෙන්නනවා යාලා මෙන්න අපි වගේ රටක් මේ වගේ බලයක් තමයි තියෙන්නේ කියලා. මොකද ගුවන් කුරුල්ලෝ අනිත් රටවලට හිටියේ නැහැ. ගුවන් යානා. හොඳද? එයාලගේ ගුවන් යානා වලින් තමයි බෝම්බ දාලා ජර්මනිය විනාශ කළා දාන්නේ. එතකොට ජර්මනියේ දෙවන විලියම් කයිසර් යටත් වෙනවා. ඔය විතර නෙමෙයි. ඉතාලිය මතකනේ. ඉතාලිය මෙච්චර කල් හිටියේ කොහෙද? මධ්‍යම බලවතුන්ගේ පිලේ. යුද්ධය පරාජය වෙනවා කියලා දැනගත්ත ගමන් ඉතාලිය, ඒ කියන්නේ ජර්මනිය පරදිනවා කියලා දැනගත්ත ගමන් ජර්මනියෙන් අයින් වෙනවා. ජර්මනියෙන් අයින් වෙලා මිත්‍ර පිලට යාලා එකතු වෙනවා. ඉතාලිය රහස් කිවිසුමක් මගින් ඉදිරිපත් වෙන්නේ. ඒ විතර නෙවෙයි ඉතාලිය ගිහිල්ලා සේරම ජර්මන් රහස් ඒ වගේම සියලුම මධ්‍යම බලවතුන්ගේ රහස් ටික දෙනවා මිත්‍ර පිලට. අන්න මිත්‍ර පිල තමන්ගේ යුද ශක්තිය වර්ධනය කරගන්නවා. මිත්‍ර පිල පළවන ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කරලා පෙන්නනවා. හොඳද? ඒක මතක තියාගන්න. ඒ තමයි අපි සාකච්ඡා කරේ පළවන ලෝක යුද්ධය ගැන. පළවන ලෝක යුද්ධයේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවෙක් විදියට මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි යුද්ධය කියන්නේ මොකක්ද? යුද්ධයට බලපෑ ආසන්නම හේතුව මොකක්ද? යුද්ධයට බලපෑ වෙනත් හේතු මොනවාද? ඒ වගේම යුද්ධයේ මධ්‍යම බලවතුන්ගේ පිළේ රටවල් මොනවද? යුද්ධයේ මිත්‍ර පිළේ රටවල් මොනවද? ඒ වගේම තමයි යුද්ධය ව්‍යාප්තුනේ කොහොමද? යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වෙන්නේ කොහොමද? ජර්මනිය සම්බන්ධ වෙන්නේ කොහොමද? බ්‍රිතාන්‍ය සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ එක එක් රටවල් සම්බන්ධ වීමේ අරමුණු මොනවද? ඒකන මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි පළවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල මොනවද කියලා ඔයාට ඊළඟට මතක් වෙන්න ඕන. මොනවද ඇත්තටම පළවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල? ප්‍රධානම ප්‍රතිඵලයක් වෙන්නේ මධ්‍යම බලවතුන් පරාජයටපත් වෙනවා, මිත්‍ර පිළ ජයග්‍රහණය ලබනවා. මධ්‍යම බලවතුන් පරදිනවා, මිත්‍ර පිළ ජයග්‍රහණය ලබනවා. ඒ වගේම තමයි දෙවන ප්‍රතිඵලය තමයි ගිනි අවි භාවිතයේ හේතුවෙන් අතිශය විශාල ජීවිත දේපල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ලෝකෙට අහිමි වෙන විශාල ජීවිත ප්‍රමාණයක් මිලියන ගණන් මිනිස්සු මැරෙනවා. ඒ වගේම තමයි යුද්ධය අවසානයේ සාම කිවිසුමක් ඇති වෙනවා. ජර්මනිය යටත් වීමේ ලියවිල්ලට අත්සන් කරනවා මිත්‍ර පිළත් එක්ක. ඒ වගේම ජර්මනිය කොන්දේසියකට යටත් වෙනවා වර්සෙල්ස් කිවිසුම කියලා. වර්සෙල්ස් නගරයේදී අත්සන් කරන්නේ වර්සායි නගරයේදී. මේ වර්සෙල්ස් කිවිසුමට අනුව ජර්මනියට අවි ආයුධ නිෂ්පාදනය සීමා කරනවා. ගෙවා ගන්න බැරි වන්දියක් මිත්‍ර පිළට ගෙවන්න නියෝග වෙනවා. ඒ වගේම තමයි ජර්මනිය අල්ලන් හිටපු යටත් විජිත සේරම විලියම් කයිසර් අල්ලන් හිටපු යටත් විජිත සේරම නැවතත් මිත්‍ර පිළ බෙදා ගන්න. ඉස්සර ප්‍රංශයෙන් අල්ලන් හිටපු ඇල්සාස් ප්‍රදේශය, ලොරෙන් ප්‍රදේශය නැවතත් ජර්මනියට සිද්ධ වෙනවා ප්‍රංශයට ලබා දෙන්න. ඒ වගේම තමයි ලෝකයේ ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටෙනවා. මොනවාද ඒකාධිපති රාජාණ්ඩු? ඒකාධිපති රාජාණ්ඩු තමයි ඕස්ට්‍රියාව, තුර්කිය, ජර්මනිය ඔය ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටෙනවා. ලෝකේ නව රාජ්‍ය බිහි වෙනවා. පින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියා වගේ ලෝකේ අලුත් රාජ්‍යයන් බිහි වෙනවා. ඒ විතරක් නෙවෙයි. ලෝකේ පුරා සමස්ත නිෂ්පාදන ශක්තිය බිඳ වැටිලා ලෝකය දුර්වල වෙනවා. ආහාර හිඟයකට මුහුණ දෙනවා. ආහාර උද්දමනයක් ඇති වෙනවා. ලෝකයේම ඇමරිකාව, බ්‍රිතාන්‍ය ආදී මේ රටවල් මුහුණ දුන්න මේ ප්‍රශ්නය හන්දා ලෝකයේම පීඩාවට පත් වෙනවා. මොකද සියලු රටවල් වල ආර්ථික ශක්තිය බිඳ වැටෙනකොට ඒක අනිත් පැත්තට බලපානවා. ඒ වගේම පළවෙනි ලෝක යුද්ධයෙන් විච්ච වැදගත්ම ප්‍රතිඵලය තමයි නැවතත් ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සංවිධානයක් පිහිටුව ගන්නවා. වුඩ්රෝ විල්සන්ගේ ඉල්ලීම මත, ඇමරිකන් නායකයාගේ ඉල්ලීම මත සංවිධානයක් පිහිටුව ගන්නවා. මේ සංවිධානය නම් මොකද්ද? ජාතීන්ගේ සංගමය කියලා තමයි අපි මේ සංවිධානයට හඳුන්වන්නේ. ඒ සංගමයේ නම ජාතීන්ගේ සංගමය කියලයි අපි සාකච්ඡා කරන්නේ, හඳුන්වන්නේ. මතක තියාගන්න. ඒ වගේම තමයි ජාතීන්ගේ සංගමය මෙවන් ව්‍යසනයකින් ගලවා ගන්නනේ ඇති උනේ. මෙහෙම සංගමයක්. හැබැයි ලෝකයේ රටවල් දෙකක් හැමෝටම වඩා බලවත් වෙනවා මේ යුද්ධෙත් එක්ක. පළවෙනි රට
පළවෙනි රට තමයි මේ යුද්ධෙත් එක්ක බලවත් වෙන මහා බ්‍රිතාන්‍ය. හැමදාම තියාගත්ත ඒ පළවෙනි ස්ථානය එයා තියාගන්නවා. ඒ වගේම අලුතෙන් රටක් බලවත් වෙනවා. එයාගේ නම තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදයත් ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් පළවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි ඊළඟට බලමු ජාතීන්ගේ සංගමය කියන්නේ කුමක්ද කියලා. අපි සාකච්ඡා කරන්න යන්නේ අද දවසේ දෙවන ලෝක මහා සංග්‍රාමය ගැන. දෙවන ලෝක මහා සංග්‍රාමය ගැන සාකච්ඡා කරනකොට අපිට වැදගත් වෙනවා දෙවන ලෝක මහා සංග්‍රාමය පැවතියේ කොයි කාලයේ සිට කොයි කාලය දක්වාද කියන එක. 1939 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා 1945 අගෝස්තු මාසයේ දක්වා දෙවන ලෝක සංග්‍රාමය මේ ලෝකේ පුරාම පැවතියා. 1939 ඉඳලා 1945 දක්වා. දෙවන ලෝක මහා සංග්‍රාමයට බලපෑ ප්‍රබල හේතු මොනවද? අපි ආසන්නම හේතුව කතා කරමු අවසානයේටම. ප්‍රබල හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි මේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය. ජර්මනියේ සහ හිට්ලර්ගේ නැගීම මේ ක්‍රියාකලාපය බලපෑවා දෙවන ලෝක සංග්‍රාමයට. ඒ වගේම හිට්ලර්ගේ නාසිවාදී ප්‍රතිපත්තියත් ඒකටම අපට ඈඳා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවන ලෝක සංග්‍රාමයට තවත් බලපෑ හේතුවක් වුණේ ඉතාලි නායකයා වූ බෙනිටෝ මුසෝලිනීගේ ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති. ඉතාලි නායකයා වූ බෙනිටෝ මුසෝලිනීගේ ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති බලපෑවා මේ දෙවන ලෝක මහා සංග්‍රාමයට තව හේතුවක් ලෙස. ඒ වගේමයි පළවන ලෝක යුද්ධයෙන් පස්සේ ජාතීන්ගේ සංගමය පිහිටුව ගන්නවා. මේ ජාතීන්ගේ සංගමය තමන්ට බලාපොරොත්තු වුණු ඒ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වුණා. විශේෂයෙන් හමුදාවක් නැතිවීම, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ බලවත් රටවල් මේ සංගමයෙන් ඉවත් වීම, මේ වගේ කරුණු මත ජාතීන්ගේ සංගමයේ කියන දේ අහන්න ලෝකේ රටවල් ඉදිරිපත් වුණේ නැහැ. ඒකත් බලපෑවා දෙවන ලෝක මහා සංග්‍රාමයට. ඒ විතරක් නෙමෙයි ජපානය ආසියාවේ බලවතා වෙන්න දරූ ප්‍රයත්නයත් බලපෑවා දෙවන ලෝක මහා සංග්‍රාමයට. එසේනම් ඔබ මෙවර සාමාන්‍ය පෙළ සඳහා අනුමාන කරන දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව නැවතත් තොරතුරු අපි හොයන්න ඕන. එකක් තමයි ප්‍රබල හේතු විදිහට ගත්තොත් දෙවන මහා ලෝක මහා සංග්‍රාමයට ජාතීන්ගේ සංගමය අසාර්ථක වීම, හිට්ලර්ගේ නාසිවාදය හා ඔහුගේ ක්‍රියාකලාපය, බෙනිටෝ මුසෝලිනීගේ පැහැදිලි ෆැසිස්ට්වාදය, ඒ වගේම තමයි ජපානයේ ක්‍රියාකලාපය, ජපානයේ ආසියාවේ බලවතා වීමට දරූ ප්‍රයත්නය, මේ සියල්ල බලපෑවා දෙවන ලෝක මහා සංග්‍රාමයට. අපි දැන් හොයලා බලමු මේ එකින් එක බලපෑවේ කොහොමද? ඒ වගේම මේ ප්‍රබල රටවල් විනාශ වෙලා යන්නේ කොහොමද? දිනන්නේ කවුද? ඒ වගේම දෙවන ලෝකයේ යුද්ධයෙන් හින්දා ඇතිවනේ බිහිසුණු ප්‍රතිඵල මොනවද කියලා. අපි මුලින්ම හිට්ලර් වෙතට යමු යමු. කවුද මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ? ජර්මනියේ නායකයෙක්ලු. ඇත්තටම ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියට එන්න කලින් ඔයාලට මතක ඇති පළවන ලෝක සංග්‍රාමයටත් පෙර බිස්මාර්ක් තමා 1870 දී මේ ජර්මනිය එක්සත් රාජ්‍යයක් බවට පත් කළේ. ප්‍රංශයටත් පහර දීලා. ඊට පස්සේ පළවන ලෝක සංග්‍රාමයේදී ජර්මන් නායකයා වුණේ කයිසර් විලියම්. කයිසර් විලියම්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හන්ද ජර්මනිය පරදිනවා. ජර්මනිය පරදිනවා විතරක් නෙමෙයි. මිත්‍ර පිළ එකතු වෙලා ජර්මනිය වර්සායි නගරයට එකතු වෙලා වර්සෙල්ස් කිවිසුම මගින් දැඩි දඩුවම් දෙනවා ජර්මනියට. ගෙවා ගන්න බැරි වන්දියකුන් නියම කරනවා. ඒ වගේමයි ජර්මනියේ පාලනය ආරම්භ කරන්නේ. ජර්මනියේ පාලනයට පත් කරන්නේ මිත්‍ර පිළට හිතවාදී ආණ්ඩුවක්. මේ ජර්මනිය පාලනය කරන මිත්‍ර පිළට හිතවාදී ආණ්ඩුව නැත්නම් ඇමරිකන්, රුසියන්, බ්‍රිතාන්‍ය හිතවාදී ආණ්ඩුවට අපි කියනවා වයිමාර් ආණ්ඩුව කියලා. වයිමාර් ආණ්ඩුව. මේ වයිමාර් ආණ්ඩුවේ ජනාධිපතිවරයෙක් හිටියා. එයාගේ නම වොන් හින්ඩන්බර්ග්. වොන් හින්ඩන්බර්ග්. මේ වයිමාර් ආණ්ඩුව ක්‍රියා කළේ මිත්‍ර පිළට අවශ්‍ය විදිහට. මිත්‍ර පිළේ අවශ්‍යතා ඉෂ්ට කරන්න තමයි වයිමාර් ආණ්ඩුව ක්‍රියා කළේ. ඒ වගේම තමයි මේ වොන් හින්ඩන්බර්ග් ඇතුළු මේ සියල්ල කළේ මුදල් අච්චු ගහ අර වර්සෙල්ස් කිවිසුමට ගෙව්වා. මිත්‍ර පිළට වියදම් කළා ඒ සල්ලි. රටක මුදල් අච්චු ගහනකොට මොකද වෙන්නේ? රටේ උද්දමනය ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා. මුදලේ යගේ පහත වැටෙනවා. ඔයාලා දන්නවා ඒක. ඒ වගේම තමයි වොන් හින්ඩන්බර්ග් ළඟ මේ වයිමාර් ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් එක්ක ජර්මනිය තියෙන තත්ත්වෙනුත් පහතට වැටෙනවා. ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනියට ආයි නැගිටීමක් නැහැ.
මෙන්න මේ වෙලාවේදී ජර්මනියට දැඩි ආර්ථික පරිහානියක් ජර්මනිය දේශපාලන වශයෙන් හොඳටම වැටිලා භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා ඒ වගේම ඇතැම් නගරවල කම්කරු වැඩ වර්ජන පවා ඇති වෙලා ප්‍රශ්න ගොඩක ඉන්නේ ජර්මනිය බේරගන්න මේ වෙලාවේ සුදුසු නායකත්වයක් අවශ්‍ය වෙලා තිබුණේ ජර්මනිය තුලින් මේ නායකත්වයේ බිහි වෙනවා හමුදා නිලධාරියෙක් ඒ නායකත්වය ගන්නෙ ඔහු උපතින් ඔස්ට්‍රියන් ජාතිකයෙක් ඒ වගේම තමයි උපතින්ම ඔහු තමන්ගේ රටට ආදරය කරපු මිනිස්සෙක් ඒ වගේම තමයි පස්සේ කාලෙක යුදෙව්වන්ගේ එහෙම නැත්නම් ජූස්ලගේ බලපෑම් හමුවේ ඔහුට යුදෙව්ව පේන්න බැරි වෙලා හිටපු මිනිස්සෙක් යුදෙව් කියන්නේ එක්තරා ජාතියක් එක්තරා ආගමක් ඉතින් මේ හිට්ලර් නැත්නම් ඇඩොල්ෆ් හිට්ලර් කියන මේ චරිතය පළවෙනි ලෝක යුද්ධයේ සොල්දාදුවෙක් වෙලා හිටියේ පළවෙනි ලෝක යුද්ධේ ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධයේදී අහම්බෙන් ඔහු දිවි බේරාගන්නේ එක්තරා දවසක හිට්ලර් මරණය හමුවේ පෙනිපෙනී යනවා පළවෙනි ලෝක යුද්ධයේදී ඔහු අනිවාර්යයෙන්ම අහු වෙනවා මිත්‍ර පිළට ඒත් යන්තම් ඔහු ජීවිතේ බේරගන්න. ඉතින් එදා ජීවිතේ බේරුණ හිට්ලර් මෙච්චර සෙල්ලමක් කරයි කියලා කවුද හිතුවේ? ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් ඊට පස්සේ ඔන්න දැන් ජර්මනියේ පොඩි දේශපාලන නායකත්වයක් ගන්නවා හේතුව ජර්මනියේ ආහාර මිල වැඩි භාණ්ඩවල මිල වැඩි මුදලේ උද්දමනයක් ඇති වෙලා ඉතින් ඔන්න සුළු නායකත්වයක් ගන්නවා හිට්ලර් තමන්ගේ අනුගාමිකයොත් එක්ක එකතු වෙලා හිට්ලර් අලුත් දේශපාලන පක්ෂයක් හදා ගන්නවා ජාතික සමාජවාදී පක්ෂය කියලා. ඒ වගේම හිට්ලර් වයිමාර් ආණ්ඩුව විවේචනය කරනවා ගම්මාන වලට ගිහිල්ලා. හිට්ලර්ට ඕනුනේ කොහොම හරි ආණ්ඩුව පෙරලන්න. මේක තේරුම් ගත්ත වයිමාර් ආණ්ඩුව. මේක තේරුම් ගත්ත වයිමාර් ආණ්ඩුව. වයිමගේ ආණ්ඩුව නෙමෙයි වයිමාර් ආණ්ඩුව. වයිමාර් ආණ්ඩුව මේක තේරුම් අරන් හිට්ලර්ව සිරගත කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිට්ලර් නැත්නම් මේ ඇඩොල්ෆ් හිට්ලර් සිරේ ඉද්දින් පොතක් ලියනවා. මගේ සටන. පොතේ නම මගේ සටන. මයින් කාම්ප් නොහොත් මගේ සටන. පොතේ නම. ඉතින් හිට්ලර් මේ වගේ පොතක් ලියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හිට්ලර්ට අවශ්‍ය වුණා අතිශයින්ම වැදගත් රහස් ටිකක් තමන්ගේ හිතේ තිබ්බ මිනිස්සුන්ට කියන්න. ඒ රහස් ටික මිනිස්සුන්ට කියලා මිනිස්සු ඒයින් පෝෂණය කරලා අලුත්ම බීජයක් පැල කරන්න ඕනුනා හිට්ලර්ගේ ඒ හිත් පොළවේ. පැහැදිලිවම හිට්ලර් බලාපොරොත්තුනේ තමන්ගේ අදහසට ජනතාව නතු කරගන්න. මේ වෙනකොට මිනිස්සුන්ට පිදුරු ගහේ වුණත් එල්ලෙන තත්ත්වයක් තිබ්බේ. ඒ ඉන්න පාලනේ එපා වෙලා තිබ්බේ. ඒ නිසා හිට්ලර්ගේ අදහස් වලට මිනිස්සු කැමති වෙනවා. පොත උණු කැවුම් වගේ විකිනෙනවා. රයිට්? පොත උණු කැවුම් වගේ විකිනෙනවා. මයින් කාම් නොහොත් මගේ සටන. මේ හිට්ලර් ඊට පස්සේ මේ මගේ සටන කියන පොතේ මොකක්ද කියන්නේ? හිට්ලර් කියනවා තමන්ගේ අලුත්ම දේශපාලන දර්ශනය. ඒකේ නම තමයි නාසිවාදය. අන්නාසිවාදය නෙවෙයි ඒක නාසිවාදය. හොඳද? එතකොට නාසිවාදයේ නාසිසම් මේ නාසිවාදයෙන් කියන්නේ පාලකයා දේවත්වයෙන් සලකනවා විතරක් නෙවෙයි ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතින උතුම්ම ජාතියයි කියලා තමයි කියන්නේ. ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතින උතුම්ම ජාතියයි. ඔන්න ඔය විදිහට තමයි හිට්ලර් තමන්ගේ නාසිවාදය ආරම්භ කරන්නේ. ඒ වගේම හිට්ලර් පැහැදිලිවම කියනවා ජාතිය හතුරන් කියලා 4 දෙනෙක්ව නම් කරනවා. ඒ කියන්නේ ජර්මනිය මේ තත්ත්වයට වැටුනේ මේ 4 දෙනා හන්දා. 1 වර්සෙල්ස් ගිවිසුම. හිට්ලර් එක ප්‍රතික්ෂේප කරා. 2 යුදෙව්ව තමයි ජර්මනිය ඇතුළු රටවල් වනසන්නේ. යුදෙව්ව තමයි මිනිස්සුන්ට පීඩා කරන්නේ. එයාට අර පොඩි කාලේ විච්ච ප්‍රශ්නත් බලපාන්නේ නැති. 3 කොමියුනිස්ට් වාදියෝ. ඒ කියන්නේ රුසියානු චීන පක්ෂය. ඒගොල්ලොන්ටත් හිට්ලර් කැමති නැහැ ඒගොල්ලොත් එක්ක. හරිද? ඒ වගේම යුද්ධමනය, බඩු මිල ඉහළ යාම. මේ 4 ජාතිය හතුරෝ. එතකොට හිට්ලර් තමන්ගේ පැහැදිලි සුප්‍රකට දේශන තුලින් ජාතිය හතුරු කියන්නේ කවුද කියලා එලිදරව් කරනවා. හිට්ලර් එතනදී පැහැදිලි කරනවා තමන්ගේ මගේ සටන කියන කෘතිය තුලින් විශේෂ කාරණා කිහිපයක්. හිට්ලර් මොනවද කියන්නේ? හිට්ලර් පැහැදිලි කරනවා නාසිවාදය කියලා කියන්නේ පාලකයා කියන දේ විතරක් ඇසිය යුතුයි. එහෙම නැත්නම් ඕක අපි යටි අදහසක් තියෙනවා ඒකාධිපතිවාදය කියලා නේද? ඒකාධිපතිවාදය කියලා කියන්නේ. හොඳද? එතකොට අපිට මතක් වෙනවා හිට්ලර් කියන චරිතය හරි අපූර්ව චරිතයක්. එයාට ඕනුනේ කොහොම හරි රටේ නායකයා වෙන්න විතරක් නෙවෙයි. එයාට ඕනුනේ ජර්මනිය නැවතත් අර තිබ්බ තත්ත්වයෙන් ගොඩට ගන්න. තිබ්බ තත්ත්වයෙන් ගොඩට ගන්නයි අපේ හිට්ලර්ට උවමනා වුනේ.
ඉතින් මම නම් දකින්නේ හිට්ලර් මිනිමරුවෙක් විතරක් නෙමෙයි. එක පැත්තකින් ජාතිවාදී. තමන්ගේ රටට ආදරය කරන ශ්‍රේෂ්ඨ කෙනෙක් ඒ රටේ හැටියට. මොකද එයාට උවමනා වුණේ මිත්‍ර පිලෙන් ගැලවෙන්න. ජාතිවාදියෙක් වෙලා ජාතිය ගොඩ ගන්නයි උවමනා වුණේ. එතකොට හිට්ලර් තමන්ගේ නාසිවාදී අදහස් ලෝකේ පුරා පතුරවනවා. ඒ වගේම යුදෙව්ව දුටු තැන මරන්න කියලා තමයි අනුගාමිකයන්ට නියෝග කරනවා. මේ අතරතුරේ හිට්ලර් ඡන්දයකට ඉදිරිපත් වෙනවා, ඡන්දෙන් පරාදයි. ඒ වුණාට හිට්ලර්ට පුළුවන් වෙනවා ජර්මනියේ පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය නායකයෙක් එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පහළින් තියෙන තනතුර ගන්න. චාන්සලර් තනතුර. හිට්ලර් ඒ ගන්නවා. චාන්සලර් තනතුර. හිට්ලර් චාන්සලර් වෙලා ටික කාලයකට පස්සේ ජනාධිපතිවරයාත් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාද මැරුණාද මන්ද? කොහොම හරි ඊට පස්සේ හිට්ලර් ජර්මනියේ අසහාය නායකයා බවට පත් වෙනවා. දැන් ජර්මනිය හිට්ලර්ගේ වෙන්න ප්‍රබල හේතු වුණේ හිට්ලර් අර ලිව්ව පොත. ඒ පොතෙන් දුන්න අදහස් ඔයත් පොතක් ලියන්න. ඔයත් ඔයාගේ අලුත් අදහස් දාලා අලුත්ම බ්ලොග් එකක් හදන්න, වෙබ්සයිට් එකක් හදන්න. ඔයාටත් පුළුවන් රටක නායකයෙක් වෙන්න ඒ අදහස් වෛරල් වුණොත්. හොඳද? එතකොට කොහොම හරි Tamanට අවශ්‍ය විදිහට ජර්මනිය නතු කරගන්නේ. අංක 1ටම ජර්මනියේ නායකයා වන හිට්ලර් විසින් මාධ්‍ය වාරණයක් ආරම්භ කරනවා. මාධ්‍ය වාරණයක් කියලා කියන්නේ ආණ්ඩුවේ නිවුස් හොඳ ඒවා විතරයි රටට දෙන්නේ. වෙනත් ඒවා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගොබෙල්ස් කියන පුද්ගලයා හිට්ලර්ගේ යාළුවා. එයාපත් කරගන්නවා මාධ්‍ය ලේකම් මාධ්‍ය අමාත්‍යවරයා විදියට. ගොබෙල්ස් අවශ්‍ය විස්තර විතරයි දෙන්නේ. හැම රේඩියෝ එකකම හැම මාධ්‍ය පුවතකම හිට්ලර්ගේ හොඳ දේවල් විතරයි දැන් පෙන්වන්නේ. මිනිස්සු සේරමලා අර මේ ආණ්ඩුවේ ටීවී එකයි රේඩියෝ එකයි වගේ තමයි ඇහෙන්නේ හොඳ දේ විතරයි, නරක දේවල් නම් ඇහෙන්නේ. ඒ වගේම තමයි පුවත්පත් නිදහස සීමා කරනවා. ඒ වගේම රැස්වීම සීමා කරනවා. හැමදේම සීමා කරලා ජර්මනියට පැහැදිලිව කියනවා යුද්ධයකට ලෑස්ති වෙන්න කියලා. මොකද හිට්ලර්ට ඕන උනේ මිත්‍ර පිලට රිදවන්න. මොකද මිත්‍ර පිල වර්සෙල්ස් ගිවිසුම හරහා කරපු වැඩේ වැරදි. ජර්මන් මිනිස්සු සෑහෙන දුක් විඳා. ඒ නිසා මිත්‍ර පිලට රිදවන්නයි ඕන උනේ අපේ හිට්ලර් යාළුවට. ඒ වගේම උතුම් ජර්මනියක් ගොඩනගන්නයි හිට්ලර්ට උවමනා උනේ. ඉතින් ඒ හින්දා හිට්ලර් හිටියා ජාතීන්ගේ සංගමයේ 1934 වෙනකම්. හිට්ලර් ජාතීන්ගේ සංගමෙනුත් අයින් වෙනවා. ජාතීන්ගේ සංගමෙනුත් අයින් වෙලා හිට්ලර් මොකද්ද කරන්නේ? යුදෙව්වෝ ඉන්න රටවල් හොයා අල්ලන්න පටන් ගන්නවා. විශේෂයෙන් මුලින්ම අල්ලන ඕස්ට්‍රියාව තමන්ගේ අල්ලපු රට. ඉස්සර මතකද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ගේ රට. ඊට පස්සේ හිට්ලර් ඕස්ට්‍රියාවෙන් එළියට ගිහිල්ලා චෙකොස්ලෝවාකියාව කියන අර යුද්ධෙන් පස්සේ බිහිවිච්ච අලුත් රාජ්‍යයක් අල්ලන. චෙකොස්ලෝවාකියාව තුල ජර්මන් මිනිස්සු ඉන්න අලුත් කොටසක් පිහිටවනවා සුඩෙන්ලන්තය කියලා. ඒ කියන්නේ චෙකොස්ලෝවාකියාව කියන වෙන රටක්. ඒ රට ඇතුලේ ජර්මන් මිනිස්සු ඉන්න වෙනම ඒකකයක් පිහිටවනවා. ඒකේ නම සුඩෙන්ලන්තය. පැහැදිලිද? වෙනම කොටසක් විදිහට. ඒ විතර නෙමෙයි. දැන් ලෝක ජාතීන් බලන් ඉන්නේ මොකද්ද මේ මිනිස්සයා කරන්නේ කියලා. හැබැයි ලෝක ජාතීන්ට වැරදුන තැනක් තිබ්බා. මොකක්ද දන්නවද? අනේ හිට්ලර් කොමියුනිස්ට් වාදීන් මර්ධනය කරනකොට මේක කොමියුනිස්ට් වාදීන් මර්ධනය කරන එක ෂෝක් කියලා කිව්වා ප්‍රංශයයි ඇමරිකා එක්සත් ජනපදයයි බ්‍රිතාන්‍යයයි. මොකද උන්ටත් ඕනුනේ චීනය රුසියාව වගේ රටවල් මර්ධනය කරන්න. කවුරු හරි දාලා. දැන් බලලුල්ලවා කොස්සට බාවන්න යන්නේ මේ. හරිද? ඉතින් බ්‍රිතාන්‍ය කරගත්ත ඇමරිකාව කරගත්ත ලොකුම මෝඩ වැඩෙත් ඕක වෙන්නේ නැති. හිට්ලර්ට කිරිපවනවා අපිට කියන්නේ. ඒ කියන්නේ නුසුදුසු කෙනෙක්ට බලය ලබා දුන්නම එහෙම නැත්නම් වැරදි කෙනෙක් අප් කරාම වෙන්නේ මොකද්ද? විනාශයක් නෙවෙන්නේ. ඒක අපි උනත් දන්නවා, ඔයත් දන්නවා. එතකොට හිට්ලර් අර විදිහට රටවල් අල්ල ගන්නකොට යුදෙව්ව මරද්දී කොමියුනිස්ට් ජාතීන් අල්ලගෙන බෙල්ලෙන් අල්ලලා විනාශ කරද්දී හිට්ලර්ට අප්පුඩි ගහනවා. කවුද? අපේ මිත්‍ර පිළ. කමන්නේ. අපටත් ඕනේ ඒ දේ තමයි කොමියුනිස්ට් කාර්යව මර්ධනය කරන්න තමයි ඕනේ. ඉතින් ඔතනදී තමයි හිට්ලර් තමන්ගේ බලය සියතට ගන්නෙ. හොඳද? ඉතින් හිට්ලර් ඕන්න මුරණ්ඩු විදිහට අල්ලනවා යුදෙව්වෝ ඉන්න රටවල් අල්ල ගන්න. 1939 සැප්තැම්බර් 1 වෙනිදා තමයි දෙවන ලෝක මහා සංග්‍රාමයට ආසන්නම හේතුවක් නිර්මාණය කරන්නේ. මොකක්ද ආසන්නම හේතුව? ඇඩොල්ෆ් හිට්ලර් නිර්මාණය කරනවා පෝලන්තයේ හිට්ලර් අල්ලා ගැනීමේ පුවතත් එක්ක. ඒ කියන්නේ හිට්ලර්ට අල්ලපු රට පෝලන්තේ. ඒ කියන්නේ ප්‍රංශයත් එක්ක තියෙන පහලින් තියෙන රට. පෝලන්තය කියලා කියන්නේ තනිකර යුදෙව්වෝ ඉන්න රට. අනේ අහිංසක පෝලන්තය හිට්ලර් විසින් අල්ල ගන්නවා 1939 සැප්තැම්බර් 1 වෙනිදා හිට්ලර්ගේ හමුදාව විසින්.
හිට්ලර්ට හොඳ හමුදාවක් හිටියා. අපි දන්නවා දැන් ඒ හමුදාවට ජවය ලැබුණේ කොහොමද කියලා. එක එක ඩ්‍රග්ස් වලින් ඒ වගේම එයාලගේ තියෙන මයින්ඩ් එක හොඳ වෙලා කොහොම හරි හිට්ලර් ඕන් දැන් දිනලා තියෙන්නේ භාගයක්ම යුරෝපේ පෘතුගාලයේ ස්පාඤ්ඤය වගේ රටවලට හිට්ලර් පණිවිඩය යවනවා යුද්ධ කරන්න එපා එහෙම වුණොත් මගෙන් හම්බෙනවා කියලා. ඒ වගේම තමයි හිට්ලර් ඔන්න දැන් අර ළඟ තියෙන රටවල් මතකනේ ඕස්ට්‍රියා, හංගේරියා, බල්ගේරියා, ඒ වගේම තමයි මේ චෙකොස්ලෝවැකියා, පෝලන්තය මේ හැම රටක්ම හිට්ලර් අල්ල ගන්නවා. හිට්ලර් වද කඳවුරු පිහිටවනවා. මම තව පොඩ්ඩකින් ඕනනම් එක් කර යන්නම්. හිට්ලර්ගේ වද කඳවුරකට අවුස්විට්ස්, බර්ග-බෙල්සන්, බෙල්ෂෙක්, සොමිබෝර්. අවුස්විට්ස්, බෙල්ෂෙක්, සොමිබෝර්, බර්ග-බෙල්සන්. ඔබට මතකයි ඔබට පේනවා 10 11 වසර පෙළපොත බැලුවොත් ඒකේ 144 වෙනි පිටුව කොයිතරම් දරුණුද කියලා. ඒ 144 වෙනි පිටුවේ දකිනවා ඔයා හිට්ලර් නාසි කඳවුරකදී මරපු මිනිස්සුන්ගේ අර මුදු ඒ වගේම පාවහන් කොච්චරද කියලා. ඒ කියන්නේ හිට්ලර් නිකන් ඉඳලම නැහැ. එයාගේ මිනිස්සු එයයි. හොඳද? කොහොම හරි හොඳට මතක තියාගන්න මේ හිට්ලර් කියන චරිතය කරන විප්ලවයේ හන්දම තමයි හිට්ලර් ඇත්තටම මේ ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙන්නේ. මිනී මරනවා. හරිද? තමන්ගේ රට වෙනුවෙන් මිනී මරන්නේ. ඉතින් කොහොම හරි හිට්ලර් තමන්ගේ බලය අයිතු ලෙස භාවිතා කළා. ඒක ඕන කෙනෙක් පිළිගන්න දෙයක්. ජාතිවාදියෙක් විදිහට හිට්ලර් ඕනවට වඩා වැඩි වුණා. අන්තිමට හිට්ලර් යාළුවෝ තුන්දෙනෙකුත් සෙට් කරගන්නවා ඕකටම. යාළුවෝ තුන්දෙනෙක් දෙන්නෙක්. ඔයාගේ හොඳම යාළුවෝ දෙන්න කවුද? හිට්ලර්ගේ හොඳම යාළුවෝ දෙන්න ඔයාගේ යාළුවෝ වගේ නෙමෙයි මේ පොඩි යාළුවෝ නෙමෙයි හිට්ලර්ට හිටියේ. ඔයාට නෙන්නේ මේ අල්ලපු ගෙදර යාළුවයි, එහා පැත්තේ යාළුවයි, අර ගමේ යාළුවයි, අනිත් නගරේ යාළුවයි. හිට්ලර්ට හිටියේ රටවල නායකයෝ හිටියේ. කොහොමද හිට්ලර්? එතකොට හිට්ලර් ඇඩොල්ෆ් හිට්ලර්ට ඉතාලියේ නායකයා එයාගේ හොඳම යාළුවා ගජමිතුරා. එයාගේ නම තමයි බෙනිටෝ මුසෝලිනි. බෙනිටෝ මුසෝලිනි තමයි හිට්ලර්ගේ හොඳම යාළුවා. ඒ වගේම තමයි ජපාන නායකයා. ජපාන නායකයා හිරෝහිතෝ. කවුද ජපාන් නායකයා? හිරෝහිතෝ. දෙන්නම හොඳ යාළුවෝ. ඉතින් කට්ටියම එකතු වෙලා මේ දැන් ඊළඟට මිත්‍ර පිළට විරුද්ධව දැන් ෆයිට් එක පටන් ගන්න යන්නේ. අපි කතා කරමු මුලින්ම හිට්ලර්ව ඉවර කළා දාමු. හිට්ලර්ගේ කතාවම ඉවර කළා අපි යම් මුසෝලිනි ළඟටයි ජපානයේ හිරෝහිතෝ ළඟටයි. එහෙම හොඳයි නේද? නැත්නම් අච්චාරු වෙනවනේ. මුසෝලිනි ඊළඟට කතා කළා ආයි හිරෝහිතෝ කතා කළා ආයි මුලට ගිහිල්ලා ජර්මනිය ගැන කතා කරනකොට ඕක තේරෙන්නේ නැහැ. මෙහෙම කරමු. ජර්මනිය දැන් පටන් ගන්න තියෙන්නේ හිට්ලර් ගැන මම දැන් කිව්වනේ. දැන් හිට්ලර්ව මම විනාශ කළා දාලා ඉන්නම්. ඊළඟට මම මුසෝලිනි වරන් එයාව විනාශ කරන්න. ඊළඟට ජපානයේ හිරෝහිතෝ වරන් එයාත් ඩවුන් කරන්න පාඩම ඉවර කරන්න. එහෙම හොඳයි නේද? කොහොම හරි ඔන්න දැන් ජාතීන්ගේ සංගමය මේ වෙනකොට දුර්වල වෙලා හිටියේ. ඒක ඔයා කලින්ම දන්න. ජාතීන්ගේ සංගමය ගැන දුර්වලතාවය මොකක්ද කියලා. එකක් තමයි ඇමරිකාව සම්බන්ධුන්නේ නැහැ නේ ජාතීන්ගේ සංගමයට. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්න සාමසාධක හමුදාවක් හිටියේ නැහැ ජාතීන්ගේ සංගමයට. ආරක්ෂාව සඳහා පියවර ගන්න සාමසාධක හමුදාවක් හිටියද නැහැ. ජාතීන්ගේ සංගමයට හිටියේ නැහැ. ඒ නිසා ඔන්න ජාතීන්ගේ සංගමය කියන දේවල් කවුරුවත් අහන්නේ. ඒ නිසා ඔන්න දෙවන ලෝක යුද්ධය ව්‍යාප්ත වෙන්න යන්නේ 1939 සැප්තැම්බර් 1 වෙනිදා හිට්ලර් පෝලන්තයට පාර දෙනවා. ඊට පස්සේ පෙළපතේ පිටු අංක 148ට යන්න නෝර්වේ හිට්ලර් අල්ල ගන්නවා. ඩෙන්මාර්කයේ හිට්ලර් අල්ල ගන්නවා. ඕලන්දයේ හිට්ලර් අල්ල ගන්නවා. බෙල්ජියම හිට්ලර් අල්ල ගන්නවා. අන්තිමට කවුරුවත් නොසිතූ විදියට ලෝක බලවතෙක්වත් අල්ල ගන්නවා. අනේ 1940 ජූනි මාසෙදී ප්‍රංශය අල්ල ගන්නවා. ඊයේ සැරේ ප්‍රංශය පෙරදුන්නේ නැහැ. කොච්චර ජර්මනියෙන් පහර ගෑවත්. මේ සැරේ ප්‍රංශය පරාදයි. මිනිස්සු විමතියටපත් වෙනවා. ලෝකේ පත්තරවල හෙඩ්ලයින්ස් වලට වැටෙනවා හිට්ලර් වොන්. ඒ කියන්නේ ප්‍රාන්ස් ඩවුන්. ඉවරයි ප්‍රංශේ. ආයි ප්‍රංශය අල්ලගත්තා කියලා කියන්නේ මොන කතාවද? දැන් ඉතින් බ්‍රිතාන්‍යයයි තව රටවල් රුසියාවයි රටවල් දෙකක් වගේ තමයි ඉතුරු වෙන්නේ හිට්ලර්ට. සියලු යුරෝපෙම හිට්ලර් අල්ලන් ඉවරයි. හරිම සතුටින් දැන් හිට්ලර් ඉන්නේ. එතකොට ජර්මනියට ආව හිට්ලර් දැන් නායකයෙක් වෙලා ජර්මනිය යුද්ධයකට මෙහෙवला යුරෝපා රටවල් සියල්ලම ගියල්ලගෙන ඉතුරු රටවල් දෙකයි තියෙන්නේ හිට්ලර්ට. දැන් හිට්ලර් කල්පනා කරන ඔය රටවල් දෙකම එකපාර අල්ලන්න. එකක් මහා බ්‍රිතාන්‍ය අනිත් එක රුසියාව. ඉතින් රුසියාවයි බ්‍රිතාන්‍යයි දෙකම එකට අල්ලගත්තොත් මගේ නම කොයිතරම් වැදගත් වෙයිද කියලා හිට්ලර්ට හිතෙන්නේ නැති.
ඒ හන්ද හිට්ලර් මෝඩ වැඩක් කරනවා. හිට්ලර් තමගේ හමුදාව දෙකට බෙදෙනවා. හිට්ලර් හමුදාව දෙකට බෙදලා දෙපැත්තටම එකපාර යවනවා යුද්ධ කරන්න. මම හිට්ලර් නම් මම කරන්නේ මුලින්ම බ්‍රිතාන්‍ය දිනාගෙන ඉන්නේ. පස්සේ තමයි රුසියාවට බහින්නේ. නමුත් හිට්ලර් ඉස්සෙල්ලාම යන්නේ කොටසක් අරගෙන බ්‍රිතාන්‍යයත් එක්ක දැඩි යුද්ධයක් ඇති වෙන්න කලින් ඉඳන්ම බ්‍රිතාන්‍ය නායකයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔබට පෙළපත 148 වෙනි පිටුවේ 8:13 රූපයේ පෙන්නනවා වින්ස්ටන් චර්චිල්. බ්‍රිතාන්‍ය නායකයා හරි කපටියා. එයා තීරණය කළා තිබ්බේ හිට්ලර් එක ෆයිට් කරන්න වෙනවා කියලා. ඒ නිසා තමන්ට පක්ෂ රටවල් එකතු කරලා ලංකාවත් ඒ කාලේ බ්‍රිතාන්‍යයට පක්ෂයි. තමන්ට පක්ෂ රටවල් එකතු කරලා ආරම්භ කරගෙන තිබුණ සංවිධානයක්. යුද පෙරමුණක් හදාගෙන හිටියේ. හිට්ලර් එන්නේ කොයි වෙලාවේද? හිට්ලර්ට බැටේ දෙන්න ලෑස්ති වෙලා හිටියේ වින්ස්ටන් චර්චිල්. ඉතින් වින්ස්ටන් චර්චිල් එක ෆයිට් කරනවා හිට්ලර්ගේ හමුදාව. කොයිතරම් හිට්ලර්ගේ හමුදාව ෆයිට් කරාද කියනවනම් හිට්ලර්ට ලේසි වෙන්නේ නැහැ. හිට්ලර්ට ලේසි වෙන්නේ නැහැ කියලා කියන්නේ මම මේකයි. හිට්ලර් ජර්මනිය රට නියෝජනය කරමින් හිට්ලර්ගේ ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය වට දාලා ආක්‍රමණය කරනවා. නමුත් හිට්ලර්ගේ ගුවන් යාන කොච්චර විනාශ වෙනවද? 1940 සැප්තැම්බර් 14 වෙනිදා හිට්ලර්ගේ ගුවන් යාන 50 බිඳ වැටෙනවා. බිම වැටෙනවා. හිට්ලර්ට ගුවන් යාන කොච්චර තියෙන්නේ නැද්ද එතකොට? හිට්ලර්ගේ ගුවන් යාන 56ක් බිඳ වැටෙනවා. ජර්මන් හමුදාවේ ශක්තිය බිඳ වැටෙනවා වගේ තමයි. බ්‍රිතාන්‍ය හමුදාව නියමයට ටක්කෙට පහර දෙනවා හිට්ලර්ගේ ආමියකට. එහෙන් ගුවන් හමුදාවට පහර දෙනවා. අනිත් පැත්තේ නාවික හමුදාවට, පාබල හමුදාවට එන්නවත් දෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයත් එක්ක යුද්ධ කරන්න ගියපු හිට්ලර් පරාදයි. හිට්ලර් එතරම් යුද්ධ නවත්තනවා. බ්‍රිතාන්‍යයත් එක්ක යුද්ධ කළ වැඩක් නැහැ. බ්‍රිතාන්‍ය ශූරයි. හිට්ලර් පරදිනවා ඉස්සරහට යන්න. ඒ නිසා හිට්ලර් එකපාරටම රුසියාවට හැරෙන්නේ. රුසියාවට හැරිලා රුසියාවේ තමයි දැන් හිට්ලර්ට වැඩේ තියෙන්නේ. රුසියාවේ නායකයෝ හරිම සූරයි. රුසියාවේ නායකයෝ දන්නව අනිවාර්යෙන් හිට්ලර් එන විත්තියක්. එන විත්තියක් දන්නවා. ඒ නිසා ජෝසප් ස්ටාලින් කියන රුසියන් නායකයා ජෝසප් ස්ටාලින් හිට්ලර්ගේ හමුදාවට එන්න දුන්න රට ඇතුළට. එන්න කියලා ඇතුළට ගත්තා. ඔයා දන්නවා රුසියාව කියන්නේ ලොකු රටක්. කොච්චර ලොකුද කියලා කියනවනම් රුසියාව ඊරිසියාවටත් වඩා ලොකුයි. මාර දිග රටක්, විශාල රටක්, හිතා ගන්න බෑ හිමෙන් වෙයිච්ච රටක්. හැබැයි කාලයකට තමයි හිමෙන් වැහෙන්නේ. ඉතින් දැන් ජර්මන් හමුදාව රුසියාවට ඇතුළු වුණා. ඉස්සරහට යනවා. ලොකු නගරත් අල්ල ගන්නවා. ඒ වුණාට ජෝසප් ස්ටාලින්ගේ හමුදාව නැත්නම් රුසියන් හමුදාව හිට්ලර් එක්ක ඩිරෙක්ට් ෆයිට් කරන්නේ ටික ටික යාව රට ඇතුළට ගෙන්න ගන්න. මේක උපක්‍රමයක්. හිට්ලර් අහු වුණා. අන්තිමට රුසියාවට ශීත කාලය උදා වුණා. ශීත කාලය උදා වුණාට පස්සේ මුකුත් කරන්න බෑ රුසියාවට. හරිද? හේතුව රුසියාවට ශීත කාලය උදා වුණාම රුසියන් මිනිස්සුන්ට විතරයි ඉන්න පුළුවන්. වෙන රටවල් වලින් ඇවිල්ලා නටන්න බෑ. හේතුව සම්පූර්ණ හිමෙන්ම වැහෙනවා. එතකොට යුද්ධ ටැංකි ගල් වෙනවා හිට්ලර්ගේ. ආයුධ තියාගන්න විදිහක් නැහැ. හිමෙන් වෙවුලනවා මිනිස්සු වෙවුලනවා ටක ටක ගාලා වෙවුලනවා. හිට්ලර්ගේ හමුදාව ඔන්න පරාද වෙන්න පටන් ගත්තා. ආහාර සැපයුම් නැවතිනවා. ආයුධ සැපයුම් නතර වෙනවා. හිට්ලර්ගේ හමුදාව කවුරුවත් නොදන්න රටක තනි වෙනවා. දැන් රුසියන් හමුදාව හිට්ලර්ගේ හමුදාව වට කරනවා මේ ස්වභාව ධර්මයේ ලද දායාදේ නිසා. ඒ කියන්නේ හිට්ලර් පෙරදුනේ ස්වභාව ධර්මයට. අර රුසියාවට ආව හිමපතනයත් එක්ක රුසියාවේ කාලගුණය අයහපත් වීම හිට්ලර්ට ලොකුවට බලපෑවා. අන්තිමට හිට්ලර්ගේ හමුදාව රුසියාවේ අතරමං වෙනවා. රුසියන් හමුදාව තමන්ගේ මවුරට පුරුදුයිනේ. වට කරලා පහර දෙන්නේ. උඩ පැනලා පහර දෙන්නේ. නටලා පහර දෙන්නේ. දැන් වැඩේ හරි. ඒක රුසියාව හිට්ලර් පරාද කරා. දැන් හිට්ලර් හැංගිලා ඉන්නේ කොහෙද? හිට්ලර් හැංගිලා ඉන්නේ ජර්මනියේ බර්ලින් කියන නගරයේ තට්ටු 6ක් ඇතුලේ පොළව යට. එයාගේ අය නෝනයි ඊවා මොරල්ස් එයාගේ නෝනා කියන්නේ විවාහ වෙන්න හිටියේ කෙනා බල්ලෙකුත් හිටියා. තුන් දෙනාම දැන් ඉන්නේ කොයි මොහොතේ හෝ මැරෙන්න බලාගෙන. මිත්‍රපිලේ හමුදාව ජර්මනිය වට කරනවා. බ්‍රිතාන්‍ය හමුදාව එක පැත්තකින් වට කරනවා. ප්‍රංශ නම් පරාද වෙලා. යාලා ගැන කතා කරන්නේ. බ්‍රිතාන්‍ය හමුදාව එක පැත්තකින් වට කරනවා. රුසියන් හමුදාව අනිත් පැත්තෙන් වට කරනවා. දෙපැත්තකින්ම මිත්‍ර හමුදා බර්ලින් වලට එකතු වෙන්නකොටම හිට්ලර් නෝනට වහකවනවා. තමන් වෙඩි තියාගෙන මැරෙනවා. හිට්ලර් බ්ලාස්ට්. හරිද? නෝනට වසකවනවා. තමන් වෙඩි තියාගෙන මැරෙනවා. බල්ලට මං හිතන්නේ වස දෙන්නේ. එයාත් මැරෙනවා. කොහොම හරි අනේ හිට්ලර් කියන අර ජාතිවාදී ක්‍රූර නායකයා අනිත් මිනිස්සු බිල්ලට තියලා එයා මරණයටපත් වෙනවා. හරිද? මිත්‍ර බිල්ලට ආවුනොත් ඉතින් දන්නවනේ වෙන වැඩේ. ඒ ඊට වඩා හොඳයි මැරෙන එක. කොහොම හරි රුසියාවත් ඒ වගේම බ්‍රිතාන්‍යයත් එකතු වෙලා ජර්මනිය නවත්තනවා. ස්ටොප් කරනවා.
දැන් ඉතුරු වෙලා ඉන්න රටවල් දෙකයි. දැන් ජර්මනිය ඉවරයි. මගේ කතාවෙම ජර්මනිය සමුගන්නවා. ඊළඟට මම ගන්නවා ඉතාලිය. ඔයා පෙරලා ගන්න වාගේ පෙළපොතේ පිටු අංක 145ට. පිටු අංක 145 තියෙනවා ලස්සන රූපයක්. 8.9. බෙනිටෝ මුසෝලිනි. රයිට්? ලස්සනයි. බොහොම හමුදා ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරියෙක් වගේ පේන්නේ යඳුමත් එක්ක. මොනවා වුණත් හිට්ලර්ගේ යාළුවෙක්නේ. එහෙනම් හිට්ලර් වගේම වෙන්න ඕන. කොහොම හරි අන්තිමට මොකද්ද වෙන්නේ? බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ නායකයා වෙනවා. ඔය ඉතාලිය හිට්ලර්ලා මේ ජර්මනි හිට්ලර්ලා ඉන්නකොටම බෙනිටෝ මුසෝලිනි ඉතාලිය නායකයා බවට තමයි පත් වෙන්නේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධයේදී ඉතාලිය ජයග්‍රාහී පිලේ අවසානට හිටියා. මතකනේ රහස් ගිවිසුමක් මගින් ගියානේ පළවෙනි ලෝක යුද්ධයේදී මිත්‍ර පිලට. එයාලා හිටියේ අක්ෂ පිලේ මේ මධ්‍යම බලවතුන්ගේ පිලේ. මධ්‍යම බලවතුන්ගේ පිලෙන් ගියානේ මිත්‍ර පිලට යා. ඒ වුණාට වැඩක් නැහැ. ඉතාලියට තමන් බලාපොරොත්තු වුණ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඉතාලිය තුල විරකියාව වැඩි වෙනවා. ඒ වගේම ඉතාලිය තුල ආහාර හිඟයක් ඇති වෙනවා. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනෙට ගත්ත බෙනිටෝ මුසෝලිනි ෆැසිස්ට්වාදී පක්ෂය කියලා පක්ෂයක් හදාගෙන ඉතාලිය නායකයා බවට පත් වෙනවා. නාසිවාදය ඉදිරිපත් කරේ හිට්ලර්. ෆැසිස්ට්වාදය ඉදිරිපත් කරන්නේ බෙනිටෝ මුසෝලිනි. කවුද මේ මුසෝලිනි? මොන වගේ කෙනෙක්ද? අන්න එක බලන්න ඕන. බෙනිටෝ මුසෝලිනි කියලා කියන්නේ හිට්ලර් වගේම. ෆැසිස්ට්වාදය කියලා අලුත් දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළේ. මොනවාද ෆැසිස්ට්වාදය තියෙන්නේ? පැටිස් හදන හැටිද? නෑ. බෙනිටෝ මුසෝලිනිගේ ෆැසිස්ට්වාදයේ තියෙන්නේ අංක 1 පාලකයා දේවත්වයෙන් සැලකිය යුතුයි. අංක 2 දෙවෙනි කාරණාව. පාලකයා කියන දේ අහන්න ඕන. ඒ වගේම තමයි පාලකයා කියන දේ තමයි අවශ්‍යම වෙන්නේ. ඒ වගේම තමයි සියලු දේ පාලකයාට අනුව සිද්ධ විය යුතුයි. පාලකයා හදන නීතිය ඒ වෙලෙම සම්මත විය යුතුයි. ওই වගේ කරුණු කාරණා ගොඩක්. ෆැසිස්ට්වාදයේ කෙලින්ම කියන්නේ පාලකයා දේවත්වයෙන් සලකන පාලකයා කියන දේ අහන්න. කෙලින්ම ඒකාධිපති. කොහොම හරි බෙනිටෝ මුසෝලිනි තමන්ගේ සන්නද්ධ බලය දාලා ඉතාලියේ කළු කමිස හමුදාවක් ඇති කරා. අර හිට්ලර් ජර්මනියේ දුඹුරු කමිස ස්වස්තිකයේ ලකුණ කොටාගත්ත දුඹුරු කමිස හමුදාවක් දැම්ම වගේ තමයි. හොඳද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හිට්ලර් ජර්මනියේ රුසියාව දුඹුරු කමිස හමුදාවක් මේ බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ කළු කමිස හමුදාවක් ඇති කරා. ඊට පස්සේ ලෝක ආර්ථිකය පරිහානියටපත් වෙද්දී හිට්ලර් ටිකක් නිහඬව ඉඳලා මුසෝලිනි ටිකක් නිහඬව ඉඳලා ඉතාලියට වස්තුව තණ්හාවට ඉතාලිය මොකද කරන්නේ? අප්‍රිකන් රටවල් අල්ලන්න යනවා. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දෙවන යුද්ධෙදී. ඒ කියන්නේ දැන් හිට්ලර් කිව්වා මම රුසියාව අල්ල ගන්නම්. ඉතාලිය කිව්වා මම අප්‍රිකාව අල්ල ගන්නම්. ජපානයේ හිරෝහිතෝ කිව්වා මම ආසියාව අල්ල ගන්නම්. ඉතින් මේකට කියන්නේ එහෙනම් බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය කියලා කියන්නේ. බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය. දැන් එහෙනම් අප්‍රිකාව අල්ල ගන්න තමයි බෙනිටෝ මුසෝලිනිට ඕන වෙන්නේ. අනේ මුලින්ම අප්‍රිකාවට ගිහිල්ලා ඉතියෝපියාව තමයි අල්ලගන්නේ. ඉස්සර ඉතියෝපියාව හොඳ ශාස්ත්‍රීය රටක්. ඉතියෝපියාවක් කරේ මෙන්න මේ මුසෝලිනි. හොඳද? ඉතින් කොහොම හරි මුසෝලිනි ඉතියෝපියාව ඉස්සර ඇබිසීනියාව කියලා කියන්නේ. ඇබිසීනියාව විනාශ කළා දැම්ම. ඒ තියෙන සම්පත් කොල්ල කෑවා. ඊට පස්සේ මුසෝලිනිගේ ආමියකට අණ දෙනවා අප්‍රිකාවට යන්න, මැදට යන්න කියලා. අප්‍රිකාවේ වනාන්තර රස්සට යන ඉතාලි හමුදාව එක්ක ගෝත්‍රිකයන්ගෙන් මැරෙනවා. එහෙම නැත්නම් වනගහනය නිසා විනාශ වෙලා යනවා. කොහොම හරි ගොඩක් අයට ආයි එන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් ඉතාලි හමුදාවට තමන්ගේ මව් රටට එන්න වෙන්නේ නැහැ. අප්‍රිකාවේදීම තමයි මැරෙන්නේ මුසෝලිනිගේ මේ මෝඩ තීරණ හන්දා. මොනවා වුණත් මුසෝලිනි අත්තරංගුවටපත් වෙනවා මිත්‍ර පිලේ. එයා ජීවිතේම වන්දි ගෙවනවා. හරිද? මොකද එයාගේ තීරණ වැරදි. එයාට ඉතාලිය අයවත් කැමති වුණේ නැහැ. රයිට්? ඉතාලිය අයවත් කැමති වුණේ නැහැ. ඒ හින්දා තමයි මිනිස්සුන්ගේ අත්තරංගුවටපත් වෙලා ඔහුට සිද්ධ වෙනවා එල්ලුම් ගහට යන්න. කොහොම හරි පැහැදිලිවම මුසෝලිනිත් ඉතාලියේ නායකයෙක් වෙලා මුලදී හොඳට වැඩ කරපු කෙනෙක්. ඉතාලියේ සංචාරක කර්මාන්තයම හොඳට දියුණු කරපු කෙනෙක්. නමුත් මුසෝලිනිගේ අර අදූරදර්ශී ප්‍රතිපත්තිය තමයි බලපෑ. ඇයි දෙවන ලෝක යුද්ධයේ මුසෝලිනි පැරදුනේ? අප්‍රිකානු රටවල් ආක්‍රමණය කරන්න ගිහිල්ලා. ඇයි ජර්මනිය පැරදුනේ දෙවන ලෝක යුද්ධේ? සීත කාලයේදී රුසියාව ආක්‍රමණය කරන්න ගිහිල්ලා. ඔය රටවල් අනිත් රටවල් අල්ලන්නේ නැතුව තමන්ගේ රට හදාගත්තා නම් ඉවරනේ නේද? ඒක තමයි ඉතින් ඔයාලට මේ පාඩම් වල උගන්වන්නේ. ඔයා අනාගතේ නායකයෙක් වුණාම අනුන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේවල් හදාගත්තා නම් හරි. ඒ කියන්නේ අනුන් ගැන කියලා කියන්නේ අපේ රට ගැන හිතන්න ඕනේ. අනිත් රටවල් ගැන හොයන්න හොඳ නැහැ. කොහොම හරි දැන් ඉතුරු වෙලා ඉන්නේ මට එක යාළුවයි. මම දැන් ජපානයේ මේ ජර්මනිය අතු ගාලා දැම්මා.
ඉතාලියත් අතු ගාලම දැම්ම. ඉතාලිය පෙරදුනානේ දැන්. මුසෝලිනි හින්දා මුසෝලිනිගේ මරු නායකත්වයේ මොනවා වුණත් එයාට වුණුනේ වෙන රටවල් වලින් හරි සම්පත් ගෙනල්ලා ඉතාලියෙන් නටවන්න. ඉතාලිය පෝෂණය කරන්න. දැන් ජපානයට යන්න. ඇත්තටම ජපානට යනකොට මාත් එක්ක ඔයාලා හැමෝම රැඳිලා ඉන්නවා කියලා මම දන්නවා. හොඳද? ඉතින් ජපානය ගැන කතා කරද්දී 19 වන සියවසේ ජපානයේ කාර්මික රටක්. ඒක අපි කාර්මාන්ත විප්ලවයේ පාඩමේදී ඉගෙන ගත්තා. 19 වන සියවසේදී ජපානයේ කාර්මික රටක්. ඒක ගැන මතක් වෙනවා මේ වෙලාවේ. කොහොම හරි ජපානයේ දියුණු රටක්. ඒ වගේම ජපානයට අවශ්‍ය වුණා බොහෝ ප්‍රදේශ තමන්ට යටත් කරගන්න. බොහෝ ප්‍රදේශ යටත් කරගන්න උවමනා වුණා. එහිදී ජපානය ආසියාවේ බලය අල්ලගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ජපානය ආසියාතික රටවල් වන අග්නිදිග ආසියාතික රටවල් අල්ලගන්නවා. හොඳද? දෙවන ලෝක යුද්ධය තුලදී ජපානයට පුළුවන් වෙනවා සිංගප්පූරුව අල්ලගන්න. සිංගප්පූරුව ඉස්සර බ්‍රිතාන්‍යයන්ට අයිති. සිංගප්පූරුවේ ප්‍රින්ස් ඔෆ් වේල්ස්, රිපල්ස් වගේ නෞකා විමට දාන්න සමතලා කරන්න පුළුවන් වෙනවා ජපාන් කාර්යවන්ට. ජපානයේ ලංකාවටත් බෝම්බ දානවා. ඇත්තටම ජපානයේ ලංකාවට බෝම්බ දාන්නේ අපිත් එක තරහට නෙමෙයි. හොඳේ කොහොම හරි ජපානයත් පරාජිතපත් වෙනවා අච්චර ආසියාතික රටවල් ගොඩක් අල්ලගෙන. විශේෂයෙන්ම ජපානයේ කොයිතරම් රටවල් අල්ලගත්තද? සිංගප්පූරුව, මැලේසියා, ඉන්දුනීසියා, පිලිපීන, කොරියා, චීනයත් අල්ලගන්න. චීනයත් ජපානයට යටත් වෙනවා. කොහොම හරි ජපානය තම යුද ශක්තිය මෙහෙवला බුරුමේ දක්වාම අල්ලගන්නවා ආසියාවේ. හොංකොං ඔය සේරම අල්ලගන්න. අල්ලගෙන ලංකාවයි ඉන්දියාවයි අල්ලගන්න බැහැ. හේතුව ලංකාවයි ඉන්දියාවයි එතකොට බ්‍රිතාන්‍ය අතේනේ තිබ්බේ. ලේසි නෑ බ්‍රිතාන්‍යත් එක්ක හැප්පෙන්න. ඒ නිසා ලංකාවට බෝම්බ දෙමිල්ලක් විතරයි කරන්නේ. 1942 දී දානවා අප්‍රේල් 5 දානවා බෝම්බ. අප්‍රේල් 7 දානවා ත්‍රිකුණාමලයට බෝම්බ. ඇත්තටම බෝම්බ දාන්නේ ජපානයේ ලංකාවේ සිංහලයිට නෙමෙයි. ඒ ලංකාවේ ඒ වෙනකොට ඉතින් ඉංග්‍රීසි ඉන්නේ. ඉංග්‍රීසින්ට විරුද්ධව තමයි ওই බෝම්බේ දාන්නේ. මතක තියාගන්න. කොහොම හරි අනේ ජපාන් හමුදාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි කියලා බයටම බ්‍රිතාන්‍ය තමන්ගේ සේනාංග කීපයක් ලංකාවේ ස්ථානගත කරනවා. මොකද බ්‍රිතාන්‍යයට බයයි ලංකාවේ යයි කියලා ජපානට. මොකද ඒ තරම් ලංකාව වැදගත්. දැන් දැක්කනේ අපිට අපේ රට වැදගත්කම අඩුයි. අපිට අපේ රට ගැන හිතෙන්නේ නැහැ. ඒ වුණාට වෙන රටවල් දන්නවා අපේ රටේ වැදගත්කම. හොඳද? කොහොම හරි ජපානය සහ ඇමරිකාව අතර ගැටුමක් ඇති වෙන්නේ ඇයි? හේතුව තමයි ජපානයට තිබුණ ලොකුම බාධාව තමයි ඒ ආසියාව තුළ බලය ව්‍යාප්ත කරද්දී ඇමරිකන් නාවික කඳවුරක් තිබ්බා ඇට්ලාන්ටික් මේ පැසිෆික් සාගරයේ මැද හවායි දූපතේ පර්ල් වරායේ. මේ පර්ල් වරායේ තියෙන ඇමරිකන් නාවික කඳවුර හරි කරදරයක් ජපානයට. ඒ නිසා ජපාන් හමුදාව ගිහිල්ලා ඇමරිකාවට අයිති හවායි දූපතේ පර්ල් වරායට බෝම්බ දානවා. නරක වැඩක්. පර්ල් වරායට බෝම්බ දානවා. අනවශ්‍ය මේ කට්ටියක් තමයි දැන් ජපානයේ මේ දැන් මේ ගත්තේ. හොඳද? අනවශ්‍ය කට්ටියක් ජපානයේ ඇතුළට ගත්තේ. කොහොම හරි හොඳට මතක තියාගන්න අවසානයේ ජපානයේ කරගන්නේ මහා මෝඩ වැඩක්. හොඳද? ඒ විතරක් නෙමෙයි. ජපානය ඇත්තටම මේ සාර්ථක රටක් නෙමෙයි. මොකද ජපානයේ සාර්ථකයි නම් ඇමරිකාව වගේ දුර තියෙන රටක් ඈඳගනීද? පාඩුවේ අල්ලගන්න තිබුණා නිතුරු රටවල් ටිකක් ඉතින්. කොහොම හරි ඇමරිකාව මේ වෙනකොට යුද්ධෙන් හොඳට පදන් වෙලා ලෝකයේ හොඳම අවියායුධත් හදාගෙන ඉන්නේ. ඇමරිකාව කාටවත් බය නැහැ. ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් තමයි ඇමරිකන් ජනාධිපතිවරයා. ඇමරිකන් ජනාධිපතිවරයා තීරණය කරනවා ජපානට පහර දෙන්න. හේතුව පර්ල් වරායට පහර දීලා විනාශ කරා ජපානය විසින් යුදාවි ගොඩාරියක් විනාශ කළා. ඉතින් ජපානයට පහර දෙන්න තීරණය කරනවා 1945 අගෝස්තු 6 වෙනිදා තමයි ජපානට පහර දෙන්න තීරණය කළේ. එතකොට හිරෝෂිමා නගරයට සහ නාගසාකි නගරයට තමයි ජපාන් ප්‍රහාර මේ ඇමරිකන් ප්‍රහාර එල්ල වෙන්නේ. අපි දන්නවා හොඳටම හිරෝෂිමා කියලා කියන්නේ කොයිතරම් විනාශ වෙච්ච කොටසක්ද. රයිට්? හිරෝෂිමා කියලා කියන්නේ. ඒ වගේම තමයි නාගසාකි කියලා කියන්නේ පරමාණු බෝම්බ බලය හන්දා විනාශ වෙච්ච රටක් විදිහට තමයි පිළිගන්නේ. පරමාණු බෝම්බ බලය හන්දා තමයි ඒක විනාශ වුණා කියලා හිතන්නේ. හොඳද? ඉතින් මට මේ වෙලාවේ යන්න පුළුවන් ඔයා එක්ක ඇමරිකන් හමුදාව තමන්ගේ සතු තියෙන බර අවියක් අත්හදා බලන්නේ. මොකක්ද ඒ බර අවිය? ලිටල් බොයි සහ ෆැට් මෑන් කියන බෝම්බ දෙක. ලිටල් බොයි සහ ෆැට් මෑන් කියන බෝම්බ දෙක. ලිටල් බොයි හිරෝෂිමා වලට දාන්නේ. පොඩි කොල්ල ලොකු විනාශයක් කරනවා. ඒ වගේම තමයි ෆැට් මෑන්
පැට්මෑන් දාන්නේ නාගසාකි වලට. එයාත් අනිවාර්යෙන් ලොකු විනාශයක් කරන්නේ. 1945 අගෝස්තු 6 වෙනිදා දානවා හිරෝෂිමාවට බෝම්බ. යටත් වෙනවද කියලා අහනවා හිරෝෂිමාවට බෝම්බ දාලා හිරෝහිතෝගේ. හිරෝහිතෝ කියනවා එක බෝම්බයකට අපේ ශක්තිය නසන්න බෑ කියලා. හිරෝෂිමාව ෆ්ලැට් වෙනවා. හිරෝෂිමාව ඉතුරු වෙන එක ගොඩනැගිල්ලක් විතරයි. ඒත් හිරෝහිතෝ පිළිගන්න කැමති නැහැ බලය. හිරෝහිතෝ යන්න කැමති නැහැ රට දාලා. ජපන් නායකයා. ජපන් නායකයා කියනවා ජර්මනියට අපි ඇමරිකාවට බය නැහැ කියලා. ඊට පස්සේ ආයි තව බෝම්බයක් දානවා. තව දවස් 3කට පස්සේ ඒ දාන්නේ නාගසාකි වලට. නාගසාකි විනාශ වෙලා යනවා. ජපානය පිළිගන්නවා ඇමරිකාව දිනුම් කියලා. හිරෝහිතෝ අධිරාජයා මසුරි නැවේදී ඇමරිකන් හමුදාවේ ආයුධයක්. එක ආයුධයක් විතරයි. ඒ වගේ ආයුධ ගොඩක් ඕන තරම් ලෝකයේ ඇති හැමතැනම. අපිට යුද්ධ වලට සහ අපිට පරමාණු බෝම්බ එපා මේ ලෝකෙට. ඒක තමයි මේ පාඩමෙන් දෙන පණිවිඩය. පරමාණු බෝම්බයක් හලලා අනිත් රටට බලපෑම් කරනවා කියලා කියන්නේ ඒක මහ වීරකමක් නෙමෙයි. ඒක මම ඇමරිකාවට උනත් ඕන රටකට කියන්න කැමති. ලෝකයට ඇත්තටම මිත්‍රත්වයේ දෑද්දීකු කරන එක තමයි. එහෙම නැත්නම් ගැටුම් සාමකාමීව විසඳ ගන්න එක තමයි ලෝකේ කරන්න ඕනේ එකම දේ. ලෝක නායකයෝ එකතු වෙලා. ඉතින් දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල ගැන කතා කරමු. 151 වෙනි පිටුව දිහා බැලුවොත් ඉතාලිය, ජපානය, ජර්මනිය ඇතුළු අක්ෂපිල පරාජයටපත් වෙයි. ඔන්න පළවෙනි ප්‍රතිඵලය දෙවන ලෝක මහා සංග්‍රාමයේ. ඒ වගේම මෙතෙක් ලෝකයේ ඇතු බිහිසුණු යුද්ධයයි. මිය ගියා මිලියන 50ක මිනිස්සු ජීවිත දේපලත් එක්ක මිය ගියා මිලියන 50ක මිනිස්සු මිලියන 50ක් ලක්ෂ 10ක කීයක්ද කියලා හිතන්නකෝ. කොහොම හරි යුදෙව්ව ඝාතනය කිරීමේ හිට්ලර්ගේ වැඩපිළිවෙලට අනුව තමයි ගොඩක් මිනිස්සු මැරුණේ. ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වගේ ජර්මන් යුද බලය පැතිරිච්ච බොහෝ තැන්වල යුදෙව්ව විනාශ වෙලා ගියා. ඒ විතරක් නෙමෙයි පරමාණු අවිය නිසා අනාගතයට පවා බලපෑම් වුණා. අදටත් ජපානයේ ඉන්නවා විෂ පරමාණු හින්දා යම් ශරීර අවයව අඩු අය. ඒ වගේම ශරීර අවයව විකල අය. ඉතින් පරමාණු බෝම්බය අනාගතයට බලපෑවා. ඒ වගේම තමයි ඉස්සර ලෝක බලවත් වුණේ ප්‍රංශය. ඒ වගේම බ්‍රිතාන්‍ය. ඒ රටවල් දෙකට තිබ්බ බලය සම්පූර්ණයෙන් නැති වෙලම ලෝකේ බලවතුන් බවට පත් උනේ ප්‍රංශයයි බ්‍රිතාන්‍යයි නෙවෙයි දැන් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය. ලෝකේ බලවතුන් වෙනවා මේ යුද්ධයත් එක්ක. ඒ වගේම විනාශ වෙච්ච රටවලට ආධාර ලබා දෙන්න ඇමරිකානු රාජ්‍ය ලේකම් මාෂල් තීරණය කරනවා. මාෂල්ගේ සැලැස්ම කියලා අලුත් වැඩපිළිවෙලක් කරා විනාශ වෙච්ච රටවලට ආධාර ලබා දෙනවා. හැබැයි ඇමරිකාවේ යටි අරමුණ එහෙම ආධාර ලබා දීලා ඇමරිකන් පිලට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පිලට කට්ටිය නම්ම ගන්න එක. කොහොම හරි ඇමරිකා එක්සත් ජනපදයක් සෝවියට් රුසියාවත් පිල් දෙකකට බෙදුණා. ඒ පිල් දෙක අතරේ යුද්ධයක් මතුවෙනවා. සීතල යුද්ධය කියලා. අපි ඒක ගැන කතා කරමු පස්සේ දවසේ. පිල් දෙක අතරේ ආයුධ නැතුව වචන වලින් එක එක රටවලට ආධාර දීමෙන් කටින් අලුත්ම සටනක් ඇති වෙනවා. ඒකට කියන්නේ සීතල යුද්ධය කියලා. ඒක ගැන අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේ එක පිලකටවත් එන්නේ නැතුව රුසියා ප්‍රමුඛ කොමියුනිස්ට් පිලටවත් ඇමරිකා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පිලටවත් එන්නේ නැතුව එක පිලකටවත් නොබෙදී වැඩ කරන නොබෙදී ජාතීන්ගේ කණ්ඩායමක් ඇති වෙනවා. ඒ වගේම දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලොකුම ප්‍රතිඵලය තමයි නැවතත් යුද්ධයක් ඇති නොවි ජාතීන්ගේ සංගමයක් දුර්වලතාවයන් වටහාගෙන ජාතීන්ගේ සංගමයේ තිබුණු දුර්වලතාව වටහාගෙන නැවතත් යුද්ධයක් ඇති නොවි අලුත් සංගමයක් බිහි වෙනවා. අදටත් ඒ සංගමය අපිව ආරක්ෂා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒක නැත්නම් ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි දෙවන ලෝක සංග්‍රාමය ඉවර වුණාට පාඩම නම් අවසන් වෙන්නේ නැහැ. ඉදිරි පාඩම් වලදී ඔබට මේ ගැන රසවත් කතා අහන්න ලැබෙනවා.